නිවන් මඟ විවර කෙරෙන මෙම සද්ධර්ම දේශනා සිදු කරනු ලබන්නේ ගණේ මුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති පූජ්‍ය පාතේගම සුමන රත්න ස්වාමින් වහන්සේ විසිනි. මෙම ධර්ම දේශනා මුදලට විකිණීමට හෝ ලාභ ලැබීම පිණිස සඳහා වන සියලු ආකාරයේ උපුටා ගැනීම නැවත පළ කිරීම සඳහා නොව ධර්ම දානය පිණිසයි. පින්වත්නි, යම් කිසි කෙනෙක් ධර්මයේ දකිනවා කියලා කියන්නේ පටිච්ච සමුප්පාදය දකින එක. ඒ පටිච්ච සමුප්පාදය දකිනවා කියලා කියන්නේ ධර්මයේ දකින එක. ධර්මයේ දකිනවා කියන්නේ බුදුහාමුදුරුවෝ දකිනවා කියන එක. එතකොට පේනවා ඇහෙන් දකින එකක් නෙමෙයි මේ සදාන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඇහෙන් දකින්ට ගියොත් බාහිර රූපයෙන් තමයි බුදුහාමුදුරුවෝ දකින්න වෙන්නේ. ඒ බාහිර රූපය පිළිබඳ විස්තර කරපු සූත්‍ර කීපයක් තියෙනවා. දීඝනිකාය සූත්‍ර තියෙනවා, මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්මායු වාගේ සූත්‍ර තියෙනවා. එතකොට මේ ඇත්ත හිතන්න පුළුවන්, ඇයි බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් දකින්ට දේශනා කළා මේ සූත්‍රවල මෙහෙම විස්තර කරන්නේ? දැන් බුදුහාමුදුරුවෝ මේ විස්තර කරන්නේ එක එක බ්‍රාහ්මණය බුදුහාමුදුරුවෝ දිහා බලලා එහෙම විස්තර කරනවා. ඒ මොකද මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියන ඒවා පින්වත්නි වේද ග්‍රන්ථවල තියෙන විස්තරයක්. ඒ වේද ග්‍රන්ථවල තියෙන විස්තරේ එය විශ්වාස කළා මේ ලක්ෂණ තියෙන යම් කෙනෙක් ලෝකේ පහළ වුණොත් ඒ ඇත්ත සක්විති රජ බවට පත් වෙනවා කියලා. සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියන එක දන්නේ නැහැ. එහෙම වචනයක් අහලා තිබුණේ නැහැ. ඒ නිසා සක්විති රජ කෙනෙකුට මේ ලක්ෂණය තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ අනුව සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ දෙස ඒ ඇත්තෝ මෙහෙම බලනකොට මේ ලක්ෂණ තිබුණා කියලා ඒ සූත්‍රවල සඳහන් වෙලා තියෙනවා. දැන් බ්‍රහ්මායු කියන බ්‍රාහ්මණය දැකපු සූත්‍රය තමයි බ්‍රහ්මායු සූත්‍රය. ඒකේ ওই ලක්ෂණ 32ම ගැන සඳහන් වෙලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට දේශනා කරන්නේ තමන් වහන්සේ රූපේ නැති බව. එහෙනම් බුදුහාමුදුරුවෝ රූපේ නැත්තම් බුදුහාමුදුරුවෝ අරූපේ ඉන්නවා. ඒ රූප කියන එකම ඒකෙන් අනිත් පැත්ත තමයි පින්වත්නි අරූප කියලා කියන්නේ. දැන් මේ ඇත්ත දන්නවා ලෞකික සමාධි කීපයක් තියෙනවා රූපාවචර ධ්‍යාන. ඒක මනසේම ඇති කරගන්නා වූ තත්ත්වයක්. රූපාවචර ධ්‍යාන කියලා කියන්නේ පැහැදිලි අරමුණක හිත එකඟ කරලා ලබා ගන්නා වූ ධ්‍යානයක්. ඒක පස්සේ විස්තර කරනවා. ඊළඟට අනිත් පැත්තෙන් ඒ පැහැදිලි රූපයක් නැතුව නේව සංඥා නා සංඥා ආයතන වලටපත් වෙනකොට ඒ සංඥා තත්ත්වේ නිරුද්ධ වෙලා පේනවා. හැබැයි නිරුද්ධ වුණේ නැහැ. එතනත් මායාවක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒව අරූපාවචර ලෞකික ධ්‍යාන හැටියට පෙන්නනවා. එතකොට බුදුහාමුදුරුවෝ අරූපෙත් නැහැ රූපෙත් නැහැ. ඒ දෙකම ලෞකිකයි. එතකොට මේ එහෙනම් බුදුරජාණන් වහන්සේ රූප අරූප කියන මේ උබෝ අන්තයෙන්ම දකින්න බෑ. මේ උබෝ අන්තයම අත්හැරියොත් රූපයත් අරූපයත් කියන දෙකම අත්හැරියොත් බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන්. ඒක තමයි විදර්ශනා කියලා බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා දෙන්නේ. ඒ විදර්ශනා ක්‍රමය
බුදුරජාණන් වහන්සේ උගන්වපු විදර්ශනා භාවනා ක්‍රමය හුඟක් වරද්දලා තියෙනවා. ඒ වරද්දලා තියෙන සූත්‍රවල නෙමෙයි, මම සූත්‍රවල තියෙන ඔක්කොම පෙන්නනවා ඉදිරියේ. වරද්දලා තියෙන්නේ පසු කාලේ අටුවාව බලාගෙන ලියපු බණ පොත් නිසා. සූත්‍ර බලාගෙන ලියපු බණ පොත් නෙවෙයි. අටුවාව දිහා බලාගෙන ලියපු බණ පොත් නිසා. මේ රටේ ගිහි පැවිදි වැඩි දෙනෙක් ඒ පසු කාලීන ලියපු බණ පොත් බලාගෙන තමයි තමන්ගේ ආගමික ජීවිතේ හරිගස්සගන්නේ. ඒක මම 100% වැරදි කියලා කියන්නේ නැහැ. හැබැයි පින්වත්නි දැන් කාලේ ඇවිල්ලා තියෙනවා සූත්‍රේ දිහා බලාගෙන බුදුහාමුදුරුවෝ මොකද දේශනා කරන්නේ කියන එක. ඒකට පාළි හොඳට දැනගන්න ඕන. පාළි විතරක් දැනගෙන මදි. මේක හිතී හැටි සිවුරක් දාගෙන මේක කරන්න බෑ. මොනවා හරි කවියක් කිව්වොත්. මේ ධර්මය සොයා යන්න ඕන. ඒ ධර්මය සොයා යන කෙනා ධර්මය සොයා යන්නේ වාද විවාද කරන්න එහෙම අදහසින් නෙවෙයි. කෙලෙස් වලින් නිදහස් වෙන්න. ධර්මය සොයාගෙන. ඇයි කෙලෙස් වලින් නිදහස් වෙන්න ධර්මය සොයාගෙන යන්නේ? දැන් අපි ප්‍රශ්නයක් ඇහුවොත් මේ ඇත්තන්ගෙන් මේ පිරිස දුක් විඳින්නේ මොකද කියලා එක එක්කෙනා වෙන වෙන දේවල් උත්තර කියයි. මං දරුවෝ හැදුවට දරුවෝ මට හරියට සලකන්නේ නැහැ. ඒ නිසා මං දුකෙන් තමයි ඉන්නේ කියලා කියයි. තව කොටසක් කියයි විවාහය ගැන හිතූ දේ නෙමෙයි දැන් තියෙන්නේ අමුසමියන් අතර ගැටලු තියෙනවා ඒ නිසා දුකයි කියලා. තව පිරිසක් කියයි මට ජීවත් වෙන්න තරම් ප්‍රමාණවත් මුදලක් නැහැ. එහෙම නැත්නම් මට මගේ අධ්‍යාපනයේ හැටියට තනතුරක් නැහැ. ওই විදිහේ নানা හේතු කියන්න පුළුවන්. ඒවෙත් යම්කිසි ඇත්තකුත් තියෙනවා. හැබැයි පින්වත්නි බුදුහාමුදුරුවෝ මේ ප්‍රශ්නේ අහලා උත්තර දෙන්නේ මොකද දුක් විඳින්නේ? මේ ඔක්කොම එකතු කරලා බැලුවාම මේ දුක් විඳින්නේ මොකක්වත් නිසා නෙවෙයි. කෙලෙස් නිසා. ආමුදුරෝ දුක් විඳින්නේ ගිහියැත්තෝ ස්ත්‍රී පුරුෂ හැම කෙනෙක්ම දුක් විඳින්නේ කෙලෙස් නිසා. ඒ කෙලෙස් වලම යම් යම් අඩු වැඩිකම් මේ අවස්ථාවලදී බලපවනවා. ඉතින් ඒක වැරදි විදියට තේරුම් ගන්නවා. අනේ මම දුක් විඳින්නේ මගේ භාර්යාව. එහෙම නැත්නම් මගේ මහත්තයා. එහෙම නැත්නම් මගේ දරුවෝ කියලා හැම තිස්සෙම වැරදි තැනකින් මේ දුක තෝරන්න මේ පුතුජන මනස ලේස්ති වෙනවා. අපි දැන් මේ ප්‍රාථමික විදියට මේ දුක දිහා බලන එක අත්හරින්න ඕන. ඒ කවුරුන් නිසා නෙවෙයි දුක් විඳින්නේ. ඒ එකක්වත් නිසා නෙවෙයි දුක් විඳින්නේ. තමන්ගේ මේ චිත්තසංතානය තුළ බොහෝ කාලයක් පවත්තන දියුණු කරන තහවුරු කරන කෙලෙස් නිසා තමයි අපි දුක් විඳින්නේ. කෙලෙස් නිසා දුක් විඳිනවා නම් සැප ලබන්න ඕන නම් මොකද්ද කරන්න කියන එක මේ අය දන්නවා. සැප ලබන්න ඕන නම් ඒ කෙලෙස් වලින් අපි අයින් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ යම් සැපක් අපිට දේශනා කරනවා නම් කෙලෙස් එක්ක තියෙන සැපක් අපේ බුදුහාමුදුරුවෝ කොතනකවත් වර්ණනා කරන්නේ නැහැ. උන්වහන්සේ සැපක් වර්ණනා කරනවා නම් වර්ණනා කරන්නේ කෙලෙස් නැති වෙච්ච තැනක තියෙන සැපක් ගැන. අපි සැප ලබන්න කැමති නම් අපි දුක් විඳින්න අකමැති නම් එහෙමනම් පින්වත්නි මේ අවස්ථාව අපිට ඉතාම වැදගත්. සිද්ධාර්ථ ගෞතම බුදුහාමුදුරුවෝ හමු වෙච්ච මේ අවස්ථාව. ආයි ජීවිතේ අපිට එවැනි අවස්ථාවක් ලැබෙයිද කියලා කාටවත් කියන්න බෑ. දැන් කෙලෙස් තියෙනවා නම්
ඒ කෙලෙස් අයින් කරන්න ඕන කවදද කියලා තීරණය කරන්නේ මේ අය. බුදුහාමුදුරුවෝ විවරණ දෙන්නේ නැහැ කාටවත්. හැබැයි වර්තමානයේ අය විවරණ දෙනවා. එක්කෝ මේ ජීවිතෙන් පස්සේ එක එක ඒවා කියලා. අපිට උවමනා කරන්නේ බුදුරජාණන් වහන්සේ විවරණ දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පොදුවේ දීපු විවරණයක් තියෙනවා. ඒ තමයි අප්පමාදේන සම්පාදේත. පිරිනුවන් යන වෙලාවෙත් දේශනා කළේ. ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වුණොත් අපිට නැවත නැවත මැරෙන්න දුක් විඳින්න හේතු වෙනවා. ඊට පස්සේ මේ මනුස්ස කය පෙරලිලා මොකක් ලැබෙනවද කියලා අපිට තීරණය කරන්න බෑ කියලා. කිසිම හාමුදුරුවෙකුට තීරණය කරන්න බෑ ගිහියෙකුගේ ජීවිතේ පෙරලෙන කාලෙක. ඒක කරන්න පුළුවන් බුදුහාමුදුරුවෝ ඇරුණුකොට එකඳු භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒක කරන්න බෑ. ඒ අතර විවරණයකුත් දෙන්න බෑ. ඊළඟ ජීවිතේ තමයි මේ ආයත නිවන් දකින්න පුළුවන්. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් මේ ඇයට නැහැ කියලා එහෙම කියන්න පුළුවන් කිසිම జగතේ බුදුහාමුදුරුවෝ ඇරුණුකොට මේ විශ්වයේ කොතනකවත් මේ කියන වචන හොඳට තේරුම් ගන්න ඕන. නැත්නම් අපිට මේ ධර්මයේ ඉදිරියට අහන්න බැරි වෙනවා. ඔළුවේ නොයෙකුත් මනස්ගාත තියෙනවා නම් අපි පිරිසුදු කරගන්න ඕන. අපේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මොකද්ද? බුදුහාමුදුරෝ මොන වගේ උත්මේද්ද? උන්වහන්සේ අපිට ලැබිච්ච එකේ වැදගත්කම මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගන්න තු මේක යන්න බෑ. මහානකම වෙන්නේ නිවන් යන්නේ ගිහිකම හරියට තේරුම් ගන්නෙත් ඔක්කොම වෙන්නේ ඒක හරියට තේරුම් ගත්තොත් විතරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මරුණට පස්සේ මොනවද කරන්නේ කියලා මොනවද දේශනා කළා තියෙන්නේ අපේ බුදුහාමුදුරුවෝ. දැන් ওই සූත්‍ර පිටකේ අරවල බලනකොට පින්වත්නි ඊටාම කුඩා සූත්‍ර කීපයක් තියෙනවා. අංගුත්තර නිකායේ පංචබලි කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ පුබ්බපේත බලි ඒ මැරිච්ච අයට පින් පෙද්දීමක් ගැන සඳහන්. අර කුද්දක නිකායේ තිලෝකුඩ්ඩ කියලා කිසිම ශාස්ත්‍රීය මට්ටමක් නැති සූත්‍රයක් තියෙනවා. ඒකේ ওই බිම්බිසාර රජුරුවන්ගේ වාර්තාවක් කරලා මැරෙනින් පස්සේ මොනවද කරන්න කියන ඒවා පෙරේතයෝ ගැන කියලා තියෙනවා. ඒ ඇරුණුකොට බුදුහාමුදුරන්ගේ දේශනා තව කීපයක් තියෙනවා. යුතුයකම් වගකීම් ගැන සඳහන් කරන සිංහාලෝවාද පරාභව මංගලාදී සූත්‍රවල ඒවයි තැන් වල පොඩ්ඩක් කියලා තියෙනවා මේ මැරිච්ච අයට මේ යුතුයකම් කරන්නේ කියලා. මරණයෙන් පස්සේ බුද්ධ ආගමේ ලොකු විස්තරයක් තියෙන්නේ කතන්දරවල. කතන්දර පොත් දෙකක් තියෙනවා ඊටාම සම්භාවනාවට අයිති. ඒකත් කුද්දක නිකායට ඇතුල් කරලා තියෙන මෑත කාලේ. ඒ තමයි പ്രേත වස්තුවයි විමාන වස්තුවයි. ඒ പ്രേත වස්තුව කියන එකෙන් අදහස් කරන්නේ පව් කරලා නරක තිරිසම් പ്രേත ආදී ජීවිත ලබාගෙන දුක් විඳින සත්‍යයන් පිළිබඳ ප්‍රවෘත්ති ඇතුළත් කතන්දර සිය ගණනක් තියෙනවා. ඊළඟට යහපත් දේවල් කරලා පින්කම් කරලා ඒ පින්කම් කරලා සුගති වලටපත් වෙලා දිව්‍ය ලෝක වලටපත් වෙච්ච කතන්දර සිය ගානක් අර විමාන වස්තුවේ තියෙනවා. ඒ ඇරුණුකොට මැරුණට පස්සේ මොනවද කරන්න කියන එකක් බුදුහාමුදුරුවන්ගේ සමස්ත දේශනාව ගන්නකොට පින්වත්නි බොහොම පොඩි දෙයක් විතරයි තියෙන්නේ. එහෙමනම් උන්වහන්සේගේ දේශනාව ජීවත් වෙන කෙනෙකුට බුද්ධ ආගමේ උගන්වන ලොකුම ඉගැන්වීම මොකද්ද? බුදුහාමුදුරු උගන්වන ලොකුම ඉගැන්වීම මොකද්ද? බුදුහාමුදුරුව අපිට උගන්වන ලොකුම ඉගැන්වීම මොකද්ද? නත්ති ජාති කොහොමද පුනර්භවය නැති කරන්නේ? කොහොමද ඉපදීම නැති කරන්නේ? ඕක තමයි බුදුහාඳුරන්ගේ මාතෘකාව.
අවුරුදු 45ේම සියලුම දේශනා කළේ ඕක උගන්වන්නට. කොහොමද උත්පත්තිය නැති කරන්නේ? දිව්‍ය ලෝකේ යවන්න නෙවෙයි. බ්‍රහ්ම ලෝකේ යවන්න නෙවෙයි. මෛත්‍රී බුදුහාමුදුරන්ට විවරණයක් ලබා දෙන්න නෙවෙයි. කොහොමද ජාතිය නැති කරන්නේ? ඒ ලොකුම ඉගැන්වීම කරන්න පින්වත්නි අර මැරිච්ච කෙනෙකුට හෝ මරණයෙන් එහා නෙමෙයි ජීවත් වෙන ඥානවන්ත මිනිස්සෙකුට. එහෙනම් ඉතින් ආයි මේක ගැන අමුතුවෙන් කතන්දර ඕනේ නැහැනේ. උන්වහන්සේගේ ලොකුම දේශනාව උගන්වන්නේ ජීවත් වෙන කෙනෙකුට. නමුත් බලන්න වර්තමානයේ අවුරුදු 300ක් වෙලා ඉඳලා අපේ රටේ ওই බුද්ධ ආගම යට ගිහිල්ලා නැවත මතුවෙලා මේ එනකොට අද සම්භාවනාවට පත් වෙලා තියෙන්නේ මොකද්ද? ජීවත් වෙන අයට මේ ලෞකික සැප සම්පත් වැඳුම් පිදුම් කරලා දිව්‍ය ලෝකවල යන්නත් අර මැරිච්ච ඇත්තන්ට නිවන් දකින්න. ඒ නිසානේ මැරිච්ච එක්කෙනාට ගේ සොහොනෙක් ගහනවා එයා වෙනුවෙන් පූජා කරන අර කොට්ට උරෙත් ලියනවා ආම්තුරෝ දානේ වළඳන පිඟානෙත් ලියනවා සොහොනෙත් ලියනවා. එයාට තමයි මේ දැන් මේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා තියෙන්නේ. අර මැරිච්ච මලකඳට නිවන් ලබා දෙන්න. ඉතින් හාමුදුරුවෝයි ගිහි ඔක්කොම එකතු වෙලා අරයට නිවන් හරි ගස්සනවා. මේකට නිවනක් ඕනේ නැහැ. මේකට ඕන මොකද්ද? සුජාතාව වගේ වෙන්න, විශාඛාව වගේ වෙන්න, බන්දුල මල්ලිකාව වගේ වෙන්න. දිව්‍ය ලෝකවල යන්න. වැඩි දෙනෙකුට. ඒ නිසා පින්වත්නි ධර්මයේ පිරිසුදු කරගන්න අපිට ලොකු ලැජ්ජාවක් ඒක නැත්තම්. උගත් පිරිසක් හැටියට, වැදගත් පිරිසක් හැටියට, බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක පිරිසක් හැටියට ප්‍රාථමික සිතුම් පැතුම් අයින් කරන්න ඕන. බුදුහාමුදුරන්ගේ ගෝලයෝ බලන්න සාරිපුත්ත මහාමුදුරුවෝ, මුගලන් මහාමුදුරුවෝ, ආනන්ද උත්තමයන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, උන්වහන්සේ දිහා බලන්න. ඔය නූල් බැඳ ගිය අයද කියලා. මිනිස්සු රවට්ට ගිය අයද කියලා. බලන්න. ඒ ඇත්තු දිහා බලලා, බුදුහාමුදුරුවෝ දිහා බලලා පෙළ ගැහෙන්න. ජීවිතේ අපේ තම තමාගේ ජීවිතේ ගොඩ ගන්නට තම තමාගේ ජීවිතය ගොඩ ගන්නට වෙන කෙනෙක් නැහැ. ඒක තමන්ම ඉදිරිපත් වෙන්න ඕන. අපේ බුදුහාමුදුරුවෝ යෝජනා කරන්නේ තමාමයි. ඒක කොතන දේශනා කරලා තියෙන්නේ? අත්තදීප කියලා කුඩා සූත්‍රයක් තියෙනවා. අන්න බුදුහාමුදුරුවෝ ඒක දේශනා කරනවා. අත්තදීපා විහෙරත අත්ත සරණා අනඤ්‍ය සරණා නාඤ්‍ය සරණා බුදුහාමුදුරුවෝ දේශනා. තමන්ම පිහිට කරගන්න ඕන. ඇයි තමන්ම පිහිට කරගන්න පින්වත්නි? මේකට පිහිට වෙන්න පුළුවන් වෙන කෙනෙක් නැහැ. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. ඔය කොච්චර යාඥා කළත් එහෙම කෙනෙක් නැහැ කියලා මගේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මම නෙවෙයි. එහෙම දෙවියෙක් නැහැ. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. එහෙම ඊශ්වරේ කොහෙද මානෙනි ඉන්නේ? යාඥා කළා මේක ගලව ගන්න පුළුවන්. වයසට යන එක නවත්තන්න පුළුවන්. ලෙඩ වෙන එක නවත්තන්න පුළුවන්. මැරෙන එක නවත්තන්න පුළුවන්. ප්‍රිය විප්‍රයෝගය නවත්තන්න පුළුවන්. අප්‍රිය සංයෝගය නවත්තන්න පුළුවන්. මේ පංච උපාදානස්කන්ධය දුක නවත්තන්න පුළුවන් දෙවි කෙනෙක් මේ විශ්වයේ නැත කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට පේනවා එහෙනම් බුදුහාමුදුරුවෝ අපේ ජීවිතය ගලව ගන්නට, නිදහස් කරන්නට, ගැලවුම්කාරයා හැටියට යෝජනා කරන්නේ ඒ ජීවිතේ පරිහරණය කරන එක්කෙනාමයි. වෙන කෙනෙක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ කරන්නේ අක්ඛාතාරෝ තථාගත මාර්ගය කියනවා. රවට්ටන්න නෙවෙයි කියන්නේ. මේ ඇගේ මොනවා හරි ගන්න නෙවෙයි. ලෝකානුකම්පාය අප්‍රමාණ අනුකම්පාවක්.
අපි අනුකම්පා කරන්න සුදුසු අපි විතරද බුදුහාමුදුරුවෝ? ඇයි තව ඉන්නෝ? තිරිසන් ලෝකේ තිරිසන්, പ്രേත ලෝකේ പ്രേතයෝ. නොයෙකුත් සත්ත්වයෝ ඉන්නවා මේ සියලු දෙනාම අනුකම්පාවක් ලබන්න සුදුසුයි. ඇයි අපිට විතරක් මෙච්චර බුදුහාමුදුරුවෝ අනුකම්පා? වැඩක් නෑ ඒගොල්ලන්ට අනුකම්පා කළා. දැන් බල්ලෙකුට අනුකම්පා කරලා බුදුහාමුදුරුවෝ බල්ලෙක් ඉදිරියේ පෙනී හිටියට මොනවද කරන්න පුළුවන්? මේ අය කරන දේමයි කරන්න පුළුවන්. පාම් පෙත්තක් දෙන්න පුළුවන්, කෑම ටිකක් දෙන්න පුළුවන්, කූඩුවක් හදලා දෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝයි කියලා වෙන මොනම දෙයක්වත් අර බල්ලට කරන්න බෑ. ඉතින් ඔකට බුදු කෙනෙක් වෙන්න ඕනේ නෑනේ. ප්‍රේතේකට කරන්න පුළුවන්කම දෙන්නේ එච්චර ওই තටු දෙන්නේ. ඒන්කත් තමයි බුදුහාමටත් දෙන්නේ. නිවන් දෙන්න බෑ. නිවන් මාර්ගය කියන්න බෑ. අන්න බුදුහාමුදුරුවෝ අපිට අනුකම්පා කරන්නේ ඇයි? බුදුහාමුදුරුවෝ අපේ ඉදිරියේ පෙනී හිටියම අපිට මේ මාර්ගය තෝරලා දෙන්න පුළුවන්. කාටද? ඥාන සම්පයුක්ත මිනිස්සෙකුට. ওই ත්‍රිපිටකේ කොතනකවත් සඳහන් වෙලා නැහැ මිනිස්සේ කැරුණුකොට අනිත් දේවල් ලබා ගන්න අමාරුයි කියලා. දෙවියෙක් වෙනවා බ්‍රහ්මයෙක් වෙන එක අමාරුයි දුර්ලභයි කියලා කොතනකවත් දේශනා කළා නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මනුෂ්‍ය ජීවිතය බොහෝ දුර්ලභ එකක්. ඒ මිනිස්යාගේ වටිනාකම තියෙන්නේ පින්වත්නි අනිත් එකදු සත්වයකට නැති විචාර බුද්ධියක් මිනිස්සෙකුට තියෙනවා. මොකද්ද බුදුහාමුදුරුවෝ දේශනා කරන විචාර බුද්ධිය? ඉමේ ධම්මා කුසල, ඉමේ ධම්මා අකුසල, ඉමේ ධම්මා විඤ්ඤූ ගරහිතා. මේක කුසලය, මේක අකුසලය, මේක පඬිතයන් විසින් ගර්හාවට ලක් කරන දේ, මේක ප්‍රශංසාවට ලක් කරන දේ කියන මේ ਵਿਚාරය කුසල අකුසල පිළිබඳ ਵਿਚාරය පිළිබඳ ਵਿਚාරයක් ඇතුව මේ ආයතනයන් හසුරවන්නට හැකියාව තියෙන එකම සත්‍යය බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව මිනිස්සු විතරයි. බල්ලන්ට, බලලුන්ට, ප්‍රේතයන්ට, දෙවියන්ට ඒක බෑ. පුළුවන් මිනිස්යන්ට විතරයි. ඒ නිසා පින්වත්නි මිනිස්යන්ට එහෙම කරන්න පුළුවන් නිසා එයාට අත්ත සරණ තමන්ම සරණ කරගන්න පුළුවන්. තමන්ට තමන් පිහිට කරගන්න පුළුවන් ජීවිත අවස්ථාවක් ලබා ගත්තොත් ඒ ජීවිතය අසරණ ජීවිතයක් නෙවෙයි. එහෙනම් බුදුහාමුදුරුවෝ අසරණ ජීවිත හැටියට දේශනා කරන්නේ තමන්ට තමන් පිහිට කරගන්න බැරි ජීවිත අවස්ථාවකටපත් වෙච්ච යම් සත්‍යයක් ඉන්නවද ඒ සියලු දෙනාම අසරණයි. දැන් බල්ලෙක් හරි අසරණයි. ඇයි තමන්ට තමන් පිහිට කරගන්න බෑ. වෙන කෙනෙකුට ගිහිලා පිහිට වෙන්නත් බෑ. ප්‍රේතේකටත් එච්චරයි. අපි දෙවිවරුන්ගෙන් යම් දේවල් ඉල්ලුවට බුදුහාමුදුරුවෝ හැම දේශනා කරන්නේ නැහැ දෙවිවරුන්ට තමන්ට පිහිට කරගන්න පුළුවන් කියලා. ඒගොල්ලන් ඒ කම්සැපේ ඉන්නවා. ඒගොල්ලන්ගේ ඥානය ප්‍රඥාව දියුණු කරගන්න ඒ ඇත්තෝ මාර්ගයක් හරි ගස්සන්නේ නැහැ. ඒ නිසා තමයි අපේ බෝධිසත්වයන් වහන්සේ එතන ඉඳගෙන මේ බුදු බව අවබෝධ කරගන්න අපහසු නිසා මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්තා. අන්නේ මනුෂ්‍ය ජීවිතයක වටිනකම එතකොට පේනවා පින්වත්නි. එහෙනම් මිනිස්සුયો උත්පත්තියෙන්ම අසරණ පිරිසක් නෙමෙයි. ඒ ඇයි? අත්ත සරණ අත්ත දීපා විහෙර. තමන්ට තමන් පිළිහිට කරගන්න පුළුවන්. ඉතින් මොකටද යාඥා කරන්නේ? මොකටද යදින්නේ එහෙනම්? ඒව කරන්න ඕනේ නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕන? විද්‍යා චරණ සම්පන්නෝ. විද්‍යාව කියන ප්‍රඥාව දිනු කරන්න ඕන. චරණ කියලා කිව්ව හිත දිනු කරන්න ඕන. හිත දිනු කරන්න ඕන. ප්‍රඥාව දිනු කරන්න ඕන. විද්‍යා චරණ සම්පන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඥානවන්ත මිනිසෙකුට.
නරක තිරිසම් പ്രേත අසුරනිකාවල එකදු සත්වයකටත් මේ වැඩේ කරන්න බෑ. මේ විස්මිත වැඩේ කරන්න බෑ. එතකොට පේනවා පින්වත්නි බුදුහාමුදුරුවෝ මේ අත්තදීප සූත්‍රයේදී මේ දේශනා කරන්නේ අපි නගා හිටවනවා. අපිට වීරිය ඇති කරනවා. ප්‍රමාද බව දුරලනවා. අපිට පුළුවන් බව දේශනා කරනවා. අපිට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියන කේත්තු ගන්නවා. කොයිම වෙලාවකවත් අපි අකර්මණ්‍ය කරන දේශනාවක් ওই දේශනාව තුල නැහැ. ඔය එක එක හාමුදුරුවෝ කිව්වට දැන් කරන්න බෑ හෙට කරන්න පුළුවන් කියලා. ඔහොම කියන්නේ අපේ බුදුහාමුදුරුවෝ. අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මහණෙනි නැගී හිටින්න. උත්සාහයෙන් නැගී හිටින්න. වීරියෙන් නැගී හිටින්න. ප්‍රමාද වෙන්න එපා. කියන එක තමයි උන්වහන්සේ පින්වත්නි අපිට දේශනා කරන්නේ. ඒ නිසා මේ පිරිස තමන් ගත්ත වැරදි දෘෂ්ටි මතවාද වෙනස් කරගන්න ඕන බෞද්ධයෙක් වෙන්න කැමති නැත්තම් ওই කුණු ඔක්කොම ඔළුවේ තියාගෙන බුදුහාමුදුරන්ගේ නාමෙන් ඒ නම ඉස්සරහට දාලා මොනෝ හරි කරගෙන යන්න. ඊට පස්සේ ප්‍රශ්නයකදී කරන්න තියෙන දෙකයි. එකක් අඬනවා අනිත් එක ජීවිතේ නැති කරගන්න. එහෙම නැත්තම් කල්පනා කර කර ඉන්න. එහෙම නැත්තම් අර දැන් අර මම මේ ළඟදී ගිය අංගොඩ රෝහලට එතෙන්ට යන්න වෙනවා. ඉතින් ওই ඔක්කොම එකයි. අපි හිතාගෙන ඉන්නවා අපිට මේ දුක දැනෙන්නේ නැති වෙනකොට මේ අනිත් අය තමයි දුක් විඳින්නේ අපිට දුකක් නැහැ කියලා. පින්වත්නි මේ කාම ලෝකේ 11ක් ගැන අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. රූප ලෝක, අරූප ලෝක දේශනා කරනවා. මේ තුන් ලෝකේම සියලු සත්වයෝම පංචෝපාදානස්කන්ධ දුකෙන් දුක් විඳින බව තමයි අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා මේක අර සෝමාලියාවේ ඉතියෝපියාවේ මිනිස්සු අපේ රටේ සමහර මිනිස්සු හිතුවට ওই වෙන රටකට ගිහිලා සැප විඳින්න පුළුවන් කියලා. එහෙම සැප ලබන්න බෑ. මේකේ ඉඳලා දිව්‍ය ලෝකෙ ගිහිලා සැප විඳින්න පුළුවන් කියලා හිතනවා. ඒක වැරදි. එහෙනම් අපේ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ පින්වත්නි අපි එහාට මෙහාට යවන්න නෙමෙයි. මෙහි ඉඳලා දිව්‍ය ලෝකෙට යවන්නවත් බ්‍රහ්ම ලෝකෙට යවන්නවත් නෙමෙයි. අපේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොහොමද ඥාතිය නැති කරන්නේ? කොහොමද නිවන් අවබෝධ කරන්නේ? සෑම ඥානවන්ත මිනිස්සෙක්ම මේක අවබෝධ කරගන්නේ කොහොමද? කියන එක දේශනා කරන්නට තමයි උන්වහන්සේ අවුරුදු 45ක් තිස්සේ පින්වත්නි අපිට ධර්ම දේශනා කළේ. ඒ ධර්මයෙන් බොහොම ස්වල්පයක් තමයි ওই පිටකත්‍රයට ඇතුල් වෙලා තියෙන්නේ. එතකොට මේ නිවන් අවබෝධ කරගන්න කෙනෙක් ඒ පිටකත්‍රයේ තියෙන සේරම කටපාඩම් කරගත්තයි කියලා මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කටපාඩම් කරගෙන මේක සජ්ජායනා කරනකොට දැන් කොහොම හරි කියලා හිතනවා. ඉතින් සමහර අය අර ගැඹුරු ඒවා ටික කටපාඩම් කරගන්න. අභිධර්මයේ ප ဋ ාණ ඒ ටික කටපාඩම්. දැන් මම ඔක්කොම ගැඹුරු ධර්මයේ. හැබැයි කොච්චර කටපාඩම් කරත් අර දත් කැක්කුමක් ඉවස ගන්න බෑ. හැබැයි ප ဋ ාණේ තමයි පාඩම්. එහෙම නැත්නම් තමන්ගේ දරුවේ පොඩි ප්‍රශ්නයක් වුණොත් ඉන්න තැනත් මතක නැහැ. එහෙමනම් පින්වත්නි අපි තේරුම් ගන්න ඕන තව වැදගත් කාරණයක් තියෙනවා. තමා රවට්ටන්න ලෙහෙත් වෙන්න එපා. තමා රවට්ටන්න එපා. සසර බොහෝ කාලයක් තමන් රවට්ටගෙන තියෙනවා. රවට්ටලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ ඉදිරිපත් වුණොත් තමන් රවට්ට ගන්න මොනෝ හරි
ස්තෝත්‍ර භජන් වගේ සජ්ජායනා ආදී දේවල් කරමින් මුළු ජීවිතේම රවට්ට ගන්න මේ ධර්මය ජීවිතයට සම්බන්ධ කරගන්නේ නැතුව ඒ රැවටීම දිගටම යනවා. තමන්මයි රැවටෙන්නේ. ඒකට බුදුහාමුදුරන්ට කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපේ ඥානය දියුණු කරගන්න, අපේ ගුණය දියුණු කරගන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිහිට කරගෙන, උපකාර කරගෙන අපේ ජීවිතය ආලෝකමත් කරගන්න ඕනේ කියන අදහස අපි කොයිම වෙලාවකවත් පින්වත්නි අත්හරින්න හොඳ නැහැ. උන්වහන්සේගේ ධර්මයේ ගැඹුරුයි, මේ දහම ගැඹුරුයි කියන සූත්‍ර සංයුත්ත නිකායේ 7ක් 8ක් තියෙනවා. අනමතග්ග සංයුත්තේ. මායන් ධම්මෝ ගම්බීරෝ දුද්දසෝ දුරුනුබෝධෝ අතක්ඛාවචරෝ පඬිත වචන වලින් පෙන්වන්න තියෙනවා. හැබැයි ওই සේරම සූත්‍ර එකතු කළා බලනකොට මේ බුදුහාමුදුරෝ ගැඹුරුයි කියපු කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි තණ්හක්කයෝ නිරෝගෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියන එක. තණ්හාවෙන් අයින් වෙන එක. තණ්හාවෙන් නිදහස් වෙන එක. ප ဋ ාණ නෙමෙයි. තණ්හාවෙන් අයින් වෙන එක. කාර්ය අමාරු. එක වචනයක් නෙමෙයි. ඊළඟට ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්නෝ. බුදුහාමුදුරුවෝ උගන්වන්නේ හේතුඵල ධම. හේතුඵල වාද නෙමෙයි. වාද උගන්වන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. හේතුඵල ධමයක්. ඒ හේතුඵල න්‍යාය සිද්ධාන්තය බුදුහාමුදුරුවෝ පෙන්නන ඉදප්පච්චයතා. මෙය ඇති වූ විට මෙය ඇති වේ. මෙය නැති වූ විට මෙය නැති වේ කියන මේ ඉදප්පච්චයතාවය. එතකොට ඇයි ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය අමාරුයි කියලා කියන්නේ? හැමතිස්සෙම හිතන්නේ දැන් මේ අය පිරිස ගැන මං කියුනේ මුළු ලෝකෙම මට දුක තියෙන්නේ මේ ආ නිසා කියලා. වැරදි විදියටම තමයි හැමතිස්සෙම තීරණ ගන්න. එක කාලයක් හිතුවා මිනිස්සු මේක මේ ඊශ්වරයෙක් දෙවියෙක්ගේ ප්‍රශ්නයක් නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් పూర్ව කර්මයේ කුබ්බේකත හේතුවාද పూర్ව කර්මයක් නිසා. ඊශ්වරවාද, නිම්මානවාද. එහෙම නැත්නම් අහේතු අපච්චයවාද මේ මොකක්වත් නෙවෙයි මේ කියලා මොන හරි හදා ගන්න. බුදුහාමුදුරුවෝ කියනවා ඒ එකක් නෙවෙයි. పూర్ව කර්මයකින් ඉන්න එපා. අපේ බුදුහාමුදුරුවෝ එහෙම කියන්නේ නැහැ. නිගණ්ඨනාථ පුත්‍රයා වගේ. අනේ పూర్ව කර්මයේ නිසා තමයි දැන් අපිට මෙහෙම වෙලා තියෙන්නේ කියේ. කර්මයටම බාර දීලා මේ ජීවිතේ පාත්වනවා. එහෙම නැත්නම් දෙවි කෙනෙක් බලාගනිත්වා කියලා අන්තිමටම කියනවා. ওই කටවල් වලින් කියවෙනවා. මේ අපරාධ. එහෙම කියනවා. ඔයි එදා ඉන්දියාවේ කිව්ව ටිකම වෙනත් වචන වලින් කියන මේ. බුදුහාමුදුරුවෝ කියන ඒකක් කරන ඉදප්පච්චයතා. හේතුඵල ධමයක් තියෙන්නේ. ඒ ඕම ඇඟිල්ල දික් කළා මේකෙන් බේරෙන්න පුළුවන් කමක්? එහෙම එකක් නෙවෙයි. ඒ නිසා ওই වැරදි දුස්ති වැරදි මත සියල්ලක්ම අත්හැරලා මේ දුක හේතුඵල ධමයක් තුල තිබෙනවා කියන සාමකාමීව මේක දිහා බලන්ට ඇති හැකියාව හරි අමාරු එකක්. අදත් මේ පිරිසුදු බුද්ධ ආගමේ කියන රටේ මිනිස්සුන්ටත් නැහැ ඒක. අර විදිහේ වැරදි විදිහට බලන්න. ওই බුදුහාමුදුරුවෝ කෙනෙක් කොච්චර අමාරුද කියන එක එතකොට තේරෙනවා. එතකොට ඕක කොහෙද සඳහන් වෙලා තියෙන්නේ? අන්න ආර්ය පරිේෂණ සූත්‍රය බලන්න ওই කරුණු දෙකම තියෙනවා. මේ තණ්හාවෙන් අයින් වෙනක අමාරුයි. ඉදප්පච්චයතාවේ අමාරුයි. උන්වහන්සේ උගන්වන මේ ධහම. එතකොට පේනවා අපිට මේ ධර්මයේ කියලා වචන ගොඩක් කටපාඩම් කරගත්තාම මේකෙන් ගැලවෙන්න බෑ කියලා දන්නවා. එහෙමනම්
මේ ධර්මය පින්වත්නි ව්‍යාමමත්තේ කලෙබරේ කියන තැනින් දකින්න ඕන. බඹයක් පමණ ලෝකයේ තුලයි මම මේ චතුරාර්ය සත්‍ය උගන්වන්නේ මහණෙනි. බුදුහාමුදුරන්ගේ වචන. මේ බඹයක් පමණ ලෝකේ මොකද්ද? දැන් සමහර ඉන්න අඟුටු මිට්ටු බඹයක් නෑ ඒගොල්ලන්ට. කූඹියට බඹයක් ඇත්තෙත් නෑ. ඇහැට පේන සත්ත්වයන් ඉන්න බඹයක් ඇත්තේ නෑ. හැබැයි ඇහැට නොපෙනුනා කියලා ඒගොල්ලන්ට අර විඥාන ශක්තිය ඔක්කොම තියෙනවා. සමහර දෙවිවරුන්ගේ තියෙන විස්තර බැලුවාම සියුම් ශරීරයක් වුණාට මහ විශාල දැවැන්ත ප්‍රදේශයක පැතිරිච්ච ශරීරය. ඒ බඹේට වඩා විශාලයි. එතකොට බඹේට අඩු කට්ටියට අර කූඹි පුංචි දරුවෝ අර දෙවියෝ වගේ විශාල පැතිරිච්ච මහ විශාල මක්ෂයෝ මුහුදේ ඉන්න දැවැන්ත බඹේට වඩා ඒ එක්කෙනෙකුටවත් දුක නැහැ. දුක තියෙන්නේ ওই ධර්මයේ වරද්දන්නේ ඇයි? එතකොට පේනවා බුදුහාඳුරෝ ඉමස්මින් ව්‍යාමමත්තේ කලෙබරේ දුක්ඛංච දුක්ඛ සමුදයංච මේ බඹයක් පමණ වූ ලෝකයේ තුල බුදුහාඳුරෝ දුකේ කියලා දේශනා කළේ මොකද්ද කියලා තෝරගත්තොත් ওই බඹේ කියන එක තෝරගන්න පුළුවන්. මොකද්ද දුකේ කියලා දේශනා ඈ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අන්න බඹේ මොකද්ද? පංච උපාදානස්කන්ධය යම් තැනක පවතිනකද ඒ තමයි ව්‍යාමමත්තේ කලෙබරේ. ඒක තමයි දුක. එතකොට පේනවා දැන් අර පුංචි කූඹියෙක් ගත්තාම උනත් එයාටත් අර පංච උපාදානස්කන්ධ එක තියෙනවා. දෙවි කෙනෙක් ගත්තත් එච්චරයි. වෙනත් ආපායික සත්වයෝ ත්‍රිසන් ලෝකයේ සත්වයෝ ගත්තත් ඒ ඇත්තන්ටත් ඒ පංච උපාදානස්කන්ධ තියෙනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධ කියන වචනයට තව වචනයක් මජ්ක්‍ධිම නිකායේ තියෙනවා සක්කාය. මොකද්ද? සක්කාය. සක්කාය කියන්නේ මේ පහම එකට තියෙනවා කියන එක. වෙන වෙනම නෙවෙයි. රූපේ වෙනමත්, වේදනාව වෙනමත්, සංඥා වෙනමත්, සංකාර වෙනමත්, විඥාන වෙනමත් තියෙනවා කියලා බුදුහාමුදුරේ දේශනා කරන්නේ නැහැ. සක්කායක් හැටියට ඒක තියෙන්නේ. එකට පවත්. එතකොට මේ සක්කාය පහළ වෙන්නේ යම් තැනකද එතන තියෙන්නේ මොකද්ද? දුක. එතන තියෙන්නේ මොකද්ද? දුක. එතන දුක නැහැ කියලා කියන්න බෑ. එතන දුකයි. ඉතින් මේ සක්කාය පහළ වෙනවා මිනිස්සෙක් ඉන්න තැනත් අනිත් තැන්වලත් අනිත් ත්‍රිසං ආදී අපාවලත් ඒක තියෙනවා. ඒ පංච උපාදානස්කන්ධ දුක. එතකොට පේනවා පින්වත්නි අපිට බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ මේ සක්කාය ධර්මය හිමි කරගෙන ඉන්නවා මිනිස්සෙක් හැටියට. හැබැයි මිනිස්යාට ඒක දැකලා ඒක තේරුම් අරගෙන ඒකේ ස්වභාවය අවබෝධ කරගෙන ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්. අනිත් අයට ඒක බෑ. ඒක හිරගෙදරට ගියා වගේ. ඒගොල්ලන්ට ඒකෙන් නිදහසක් ලබන්න බෑ. ඒකෙන් නිදහසක් වෙන්න ඕන නම් මනස විවෘත කරගන්න පුළුවන් තැනකට එන්න ඕන. ඒ මනස විවෘත කරගන්න පුළුවන් තැනක් තමයි මේ මනුස්ස ජීවිතය. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ කිසිම විටකවත් පින්වත්නි අර විවෘත මනසක් ඇති මේ මිනිසයා මුලා කරන්ට, වහන්ට, වෙන් කරන්ට උන්වහන්සේ කොයිම වෙලාවකවත් දේශනාවලදී කටයුතු කළා නැහැ. ඒ ඇයි? ආගමට ඉස්සෙල්ලා ලැබිච්ච එකක් තමයි මනුස්ස ජීවිතේ. ආගම ලැබුණේ පස්සේනේ. අපි කාටද? මව් කුසෙන් ඉපදුනේ මිනිස්සෙක් හැටියට. එයාට ඇති ආගමක් නැහැ. ඒක කාලයක් වැඩෙත්ම ලබා ගන්නා වූ දෙයක්, දෙන්නා වූ දෙයක්. එතකොට ආගම අන්තට්ටුවක් බවට පත් වුණොත් භයානකයි. මේ උදාර මනුස්ස ජීවිතය එහෙම් පිටින්ම විනාශ කළා දැන්. හුඟා ඉගැන්නේ. අපේ බුදුහාඳුර එහෙම කළේ නැහැ. අන්තට්ටු පැලැන්දුවේ නැහැ.
අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ මේ මිනිස්සයා බේර ගන්න පුළුවන් දෙවියෙක් නෑ. ඔහුමයි ඔහු බේර ගන්න ඉන්නේ. අන්තට්ටු නෙවෙයි මේ. තමන්ගේ ශාස්ත්‍රය ගැන මේ උගන්වන්නේ. තමන් හිඟන්නෙක් වගේ අසරණෙක් වගේ වෙන්න එපා. අවිමානවත් මිනිසෙක් වෙන්න. මේකෙන් නිදහස් වෙන්න ඕන. ඒ තමන්ගේ ප්‍රඥාව දියුණු කරමින් තමන්ට මේ ශාසනය තුල ලබා දීපු தত্ত্বය අපේ බුදුහාමුදුරුවෝ ගුරුවරයෙක් හැටියට ඒක හොඳට තේරුම් ගන්න ඕන. අපිව පහත් කළේ නැහැ. අපිව මුලා කළේ නැහැ. අපිට අන්තට්ටු පැලැන්දුවේ නැහැ. අපි මෙහෙම පිරිසක් කියලා අපි ධෛර්යය සම්පන්න කළා ගිහි පැවිදි හැම කෙනෙක්ම මේ මනුෂ්‍ය ජීවිතේ වර්ණනා කළා. දුර්ලභ බවක් දේශනා කළා. කන කැස්බෑ වියසිතුරෙන් අහස බලන වගේ අමාරු වැඩක් කියලා කිව්වා. හැබැයි එතන නම් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි අපි උත්පත්තියෙන් පින්වත්නි මනුෂ්‍ය ප්‍රතිසන්දියක් ලැබුවා. අපේ ප්‍රතිසන්දි කර්මය හොඳ එකක්. ඒ ප්‍රතිසන්දි කර්මය හොඳ එකක් නිසා අපි මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා. ඒ මනුෂ්‍ය ජීවිතේ කොච්චර කාල පවත්නවද කියන එකට ප්‍රවෘත්ති කර්මත් අපිට තියෙනවා. මේ දෙකම තියෙන හින්දා අපි මෙච්චර ආවුෂ ඉන්නවා කියලා ආවුෂ වර්ගීකරණය කරලා තියෙනවා. ඊ අර ප්‍රවෘත්ති කර්මවල ස්වභාවය අනුව තමයි ඒක විස්තර කරන්නේ. ඒක පස්සේ කියලා දෙන්න. එතකොට පේනවා අර ප්‍රතිසන්දි යෙන් අපි මනුෂ්‍ය ජීවිතේ ලබා ගත්තට ඒක දරා ගන්නට හැම දිනෙකටම බෑ. ඒක කාලයක් යනකොට වැහිලා යනවා. වැහිලා යන්නේ මොනවද? මේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, සිතින් කියන මේ ආයතන හයෙන්ම මේ ලෝකයේ තියෙන කෝලම් ටික ඔක්කොම මත, දෘෂ්ටි, දර්ශන ඔක්කොම ඇතුල් කරගන්නවා. කරගත්ත හැටිය බොහෝ දේවල් වලින් වෙන්නේ මනුෂ්‍ය ජීවිතේ බොල් වෙලා යනවා. බොහෝ ඒවායින් වෙලා තියෙන එක. එහෙම් පිටින්ම බොල් වෙලා ගියා. ඒ බොල් වෙලා යනකොට මොකද වෙන්නේ? අර මනුෂ්‍ය ජීවිතය අර විචාර බුද්ධියක් ඇති ප්‍රතිසන්දිය අවිචාරවත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ අවිචාරවත් තැනින් තමයි ওই මහ උගත්තුත් සමහර විට වට්ටි තියාගෙන පොලිමේ. බලනකොට මේ විශ්වවිද්‍යාල වල මට 60 හම්බෙලා තියෙනවා. එතකොට පේනවා මේ භාෂා ශාස්ත්‍ර විෂයන් පිළිබඳ පරිචයක් ලැබූ ප්‍රමාණයකින් මෙයා විවෘත මනසක් ඇති ප්‍රඥාවන්තයෙක් කියලා කියන්න බෑ. ඒක ඔප්පු වෙලා ඉවරයි. ඉන්දියාවේදීත් මම දැක්කා, මෙහෙදිත් මම දැක්කා. මගේ අවුරුදු 36ක පැවිදි ජීවිතයේ ඕ අත්දැකීම් අප්‍රමාණයි. ඒ අත්දැකීම් එක්ක මේ කතා කරන්නේ. එහෙමනම් පින්වත්නි, අරයා උගත මෙයා උගත කිව්ව පවණකින් මේක ගැලවෙන්න බෑ කියලා දන්නවා. මොකද ඒගොල්ලන්ගේ අර වැරදි දෘෂ්ටි, වැරදි මතවාද එක්ක අර මනුස්ස විචාරය කියන එක සම්පූර්ණයෙන්ම අවිචාරවත් මිනිහෙක් කරලා තියෙනවා. අර බුදුහාමුදුරුවෝ එහෙනම් දැන් උගන්නපු කන කැස්පෑ වියසිදුරෙන් අහස බලන්න වගේ කියන මේ මනුස්ස ප්‍රතිසන්දිය දැන් ආපහු මුහුදේ ගිලිලා තියෙනවා. මේ මනුස්ස ශරීරය තුලම ගිලිලා තියෙනවා. වැහිලා තියෙනවා. ඒක මතු කරන්න තමයි මේ බණ කියන්නේ. ඉස්සෙල්ලා බණ කියන්න ඕනේ. ඒක මතු කරන්න. ඒක මතු කරන්නේ නැත්නම් ඒ විද්‍යාව මතු කරන්නේ නැත්නම් තමන්ගේ ශ්‍රේෂ්ඨත්වයේ තමන් තේරුම් ගන්න තාක්කල්ව පින්වත්නි කෙලෙස් වලට විරුද්ධව කරන යුද්ධේ පටන් ගන්න ඔතන කෙනෙක් නැහැ. හිඟන්නෙකුට කරන්න බෑ. වහලෙකුට ඒක කරන්න බෑ. යදින්නෙකුට හිඟන්නෙකුට ඕක කරන්න බෑ. අභිමානවත් වීරිය සම්පන්න කෙනෙකුට තමයි ලෝභය වෙනුවෙන්
යුද්ධ කරන්න පුළුවන්. ද්වේෂය වෙනුවෙන් යුද්ධ කරන්න පුළුවන්. අවිද්‍යාව වෙනුවෙන් යුද්ධ කරන්න පුළුවන්. කෙලෙස් එක්ක උපසමාය සම්පූර්ණ මේ ජීවිතේ කෙලෙස් වලින් නිදහස් කර ගැනීම. යුද්ධ කරන්න පුළුවන්කම තියෙන පින්වත්නි අර මිනිස්යා නැවත අවදි කරොත් විතරයි. නැත්තම් ওই වට්ටි අරගෙන කාසි තියාගෙන තාලංග ගහ ඔය කියන කට්ටියට ඕක ගොඩ නගන්න බෑ. දැන් ওই හැම ප්‍රදේශයකම ඉන්න. දැන් මං ජීවත් වෙන ගම්පහ ප්‍රදේශෙත් ගොඩක් ඉන්නවා. තාලංග ගහ ඉන්න කට්ටිය. අපේ බුදුහාඳුරන්ගේ බුද්ධ ආගම බුදුහාමුදුරෝ දේශනා කරපු බුද්ධ ආගම මදි වෙච්ච පිරිසකුත් තියෙනවා. අර ජපානයෙන් කට්ටියක් ඇවිල්ලා සුපර් මාකට් වල කුලියට කාමරේ අරගෙන බුද්ධ ආගමක් උගන්වනවා. ඒවට අපේ උපාසකම්මල යනවා. මොකද අර එයා කන්ඩිෂන් කරලා ඒ කාමර. හොඳ පුටුවක් තියලා. හොඳ පුටු තියලා තියෙන එයා කන්ඩිෂන්. මේ වගේ ලෑලි පුටුවක් නෙවෙයි. ඒවයි ගිහිල්ලා අර ලිබර්ටි ප්ලාසා එකේ උපාසකම්මල බොහෝම සැපෙන් ඉන්න හොඳ රස මසූලු පිරිච්ච කෑමේකුත් එක්ක. මේ ඇයි මේ රවට්ටන්නේ තමන්ගේ ජීවිතේ? මේකෙන් සම්පූර්ණ මේක තේරුම් ගන්න ඕන පින්වත්නි. තේරුම් අරගෙන අපිට උවමනා කරන්නේ ලොකු පහසුකමක් නෙමෙයි. මේ ධර්මයේ ඉගෙනගෙන ඊටාම ඉක්මනට අපිට ලොකු අවශ්‍ය ප්‍රමාණයක් නැහැ. අපි කාටවත් ආමුදුරුන්ට ගියන් කාටවත් ලොකු අවශ්‍ය ප්‍රමාණයක් නැහැ. මේ පුංචි කාලය තුලදී අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ඉගෙනගෙන මේකෙන් ගැලවෙන්න පුළුවන්කමක් තියෙනවා නම් අන්න ඒක තමයි අපි මේ වෙලාවේ කරන්න ඕන. එක එක දේවල් වල මුළු ජීවිතේම ටික දවසක් මෙතන ඉන්නව අනිත් තැනට එල්ලෙනවා එල්ලි ගිහිල්ලා අන්තිමට මොකක්වත් නැහැ. ඇයි මේ නිවන හෙව්වේ කොහෙන්ද? ඒ තැන්වලින්. ඒ තැන්වල තියනයි කියලා තියෙනවද බුදුහාමුදුරුවෝ නිවන? නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා මේ දුක තියෙන තැනම දුක තේරුම් අරගෙන මේ කෙලෙස් නම් දුක මේ කෙලෙස් වලින් අයින් වෙච්ච තැන නිවන තියෙනවා. කොහොමද ඒක තෝරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ නිවන කියන එක? රාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ ඉදං උච්චති නිබ්බාණං. ඒ බුදුහාමුදුරුවෝ ගන්න. ආඳුරු නෙමෙයි. රාගය යම් තැනක නැද්ද? ද්වේෂය යම් තැනක නැද්ද? අවිද්‍යාව යම් තැනක නැද්ද? ඉදං උච්චති නිබ්බාණං. අන්න එතන නිවන තියෙනවා. එතකොට අටුවාවේ කියන්නේ ඊට වඩා ඩිංගක් වෙනස් කරලා. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ තුනම යම් තැනක නැත්තම් එතන නිවනයි. අටුවාව කියනවා රාගක්ඛය නිබ්බානය, දෝසක්ඛ නිබ්බාන, මෝහක්ඛ නිබ්බාන. රාගය නැති තැනක නිවන තියෙනවා. ද්වේෂය නැති තැනක නිවන තියෙනවා. මෝහය නැති තැනක බුදුහාමුදුරුවෝ එහෙම ගන්නන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ගන්නන්නේ මේ තුනම නැත්තේ යම් තැනකට ඉදං උච්චති නිබ්බාන. ඒක තමයි නිවන. ඊළඟට අටුවාවේ උගන්වන පින්වත්නි නිබ්බාණං ආගම්ම රාගාදයෝ පහියන්ති. මාන කොච්චර විරුද්ධ විදියට තෝරනවද කියලා අටුවාවේ. නිවනට පැමුණාට පස්සේ රාගය අයින් වෙයි. ওই බුද්ධ ආගමෙන් තමයි මේ බණ පොත් ලියලා තියෙන තේරම. මේ ළඟදී මම මේ ඇවිල්ලා මහාචාර්යවරයෙක් හම්බුණා මේ ප්‍රදේශයේ ඉන්න. ඒගොල්ලන් භාවනා උගන්වනවා. මං කෝ ওই භාවනා උගන්වන්න මේ අහිංසක මිනිස්සුට සූත්‍රය කියන දේ උගන්වන්න. ওই පොත්වල කියන දේවල් උගන්වන්න මේ අහිංසක මිනිස්සුන්ට. බොරු. බුදුහාමුදුරුවෝ කියන දේ උගන්වන්න. අපේ කට්ටියට ලොකු පිස්සුවක් තියෙනවා. අටුවාවයි
ඒව පදනම් කරගෙන ලියපු එක එක්කෙනා තම තමන් මේ ශාසනය දිහා බලන ලියපු පොත් තියෙනවා. මම ඒව නම් කියන්නේ. ඒ පොත් බලාගෙන ඇයි මේවා මේ කරගෙන යන්නේ? ඉතින් ඒවා එක එක්කෙනා කැමැත්තෙන් ලියලා තියෙනවා. ඒවයි වරදක් නෑ. ඒ ඇත්තගේ අදහසයි. අපිට මේ කාගේවත් අදහස් වලින් ඇති වැඩක් නෑ. අපිට ඕන කාගේ අදහසද? බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? මම ඒව තෝරලා දෙන්නම් ඔක්කොම වරද්දපු තැන් ඉඳලා අකුරෙන් අකුර. මේ දේශනා මාලාවට අහගෙන හිටියෝ. ඔක්කොම හාමුදුරුන්ටත් එක්කම. එතකොට පේනවා මේ හැම දෙයකින්ම අපි දැනගෙන හෝ නොදැන හෝ අපිට මොකද්ද වෙලා තියෙන්නේ? දැනගෙන හෝ නොදැන හෝ අපි මේ ධර්මයෙන් ප්‍රතිඵලයක් ලබන්න බැරි පිරිසක් බවට හදපත් වෙලා ඉන්න. ඉතින් එක ජීවිතයක් ගත්තාම අවුරුදු 50ක් 60ක් පන්සල් ගිහිල්ලා තියෙනවා මැරෙනකොට. අවුරුදු 50ක් 60ක් පන්සල් ගිහිල්ලා. හැබැයි තාමත් අඬාගත්ත ගම. තාමත් අඬාගත්ත ගම. මගේ ජීවිතයේ අත්දැකීමෙන් තියෙනවා. දැන් ඉතින් පන්සලට ඇවිල්ලා අවුරුදු 36ක් නේ. ඒ 36 තුලදී තාමත් අඬාගත්ත ගම. ඉතින් ඉතත් එහානේ පන්සලට එන්නේ අවුරුදු 36ද. හැබැයි ඉතින් භාවනා කරනවා. නොයෙකුත් මල් වර්ග බුදුහාඳුරන්න ගිහිල්ලා තියෙනවා. පෙළපාලි වලින් ගිහින් ඉන්දියාවටත් ගිහලා බුදුහාඳුරන්ට රෝස මල් තියෙන. ඒව කමක් නැහැ හොඳයි. හැබැයි ওই මොනවා දේ කළත් සමාධියා බලන එක අමතක කරන්න එපා. Tamanට මොකද්ද වෙලා තියෙන්නේ? Taman මේකේ අතරමං වෙලාද? නිදහසක් තියෙනවා. ඒ නිසා පින්වත්නි එක අපිට ගොඩක් කල් ඕනේ ජීවිතේ තේරුම් අරගෙන යනවා නම් අපිට ගොඩාක් කල් උවමනා කරන්නේ නැහැ. අපිට කවුද මේ කතා කරන්නේ? ඈ අපිට මේ ජීවිතේ ගොඩක් කල් උවමනා නැහැ. මේ තියෙන කාලේ හොඳටම ඇති අපිට මේක ධර්මයේ සම්පූර්ණම තේරුම් අරගෙන ටික ටික ඉස්සරහට යන්ට අදිෂ්ඨානයක් තියෙනවා නම් ඒ නිසා අදිෂ්ඨානයක් අපිට තියෙන්න ඕන. අපේ බෝධිසත්ව චරිතය කියවනකොට බුදුහාමුදුරන්ගේ චරිතය කියවනකොට පින්වත්නි ඒ වීරිය ඒ අදිෂ්ඨානය පැවිදි වෙච්ච අපිටත් ගිහිව ජීවත් වෙන මේ ඇත්තන්ටත් හොඳටම ලබා ගන්න පුළුවන්. ලබාගෙන අපි කොහොමද මේ තණ්හාවෙන් අයින් වෙන්නේ? කොහොමද අපි මේ ධර්මය අවබෝධ කරන්නේ? ජීවිතේ ටිකෙන් ටික කෙලෙස් අඩු කරගන්නේ කොහොමද? කෙලෙස් තුනී කරගන්නේ කොහොමද? කෙලෙස් වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නේ කොහොමද? කියන එක ගැන අපිට නිතරම කල්පනාව තියෙන්න ඕන. එතකොට අපි පිරිසුදු කරගත්ත කරුණු දෙකක්. එකක් මරණයෙන් පස්සේ කියන බණක් ගැන තියෙනවා නම් මගෙන් ප්‍රශ්නයක් අහන්න. එහෙම එකක් ශාස්ත්‍රීය මට්ටමෙන් නැහැ. ඒකෙන් කිව්වේ මැරිච්ච අයට අමතක කරන්නයි කියලා බුදුහාඳුර කිව්වා කියලා. එහෙම එකක් කිව්වද මම දැන්? එහෙම එකක් කිව්වේ නැහැ. නොකියුවේව ගිහිල්ලා කියන්න එපා බොරු. වලිගෙන් අල්ලගෙන. ඔක්කොම කතාවම ගිහිල්ලා කියන්න. කිව්ව කතාව. ඊළඟට මේ මනුෂ්‍ය ජීවිතය තමන් වහලෙක් වෙන්න එපා. සොයන් වහලෙක් වෙන්න එපා. බුදුහාඳුර එහෙම එකක් අපිට කරලා නැහැ. අන්දීලා නැහැ. අපිව නැගී හිටවල තියෙනවා. ඒ ඇයි කියන එක සූත්‍රාර්ථයෙන් පෙන්වුවා මොකද්ද? විචාර බුද්ධිය කියන එක මොකද්ද? බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඊළඟ කාරණේ පින්වත්නි මේ බඹයක් පමණ ලෝකය මේ දුක
දුකයි කියලා කිව්වේ කෙලෙස් අපිට තියෙන ප්‍රමාණය. කෙලෙස් වැඩි එක්කෙනාට දුක කෙලෙස් අඩු නම් ඒ යනෝ බලනකොට දුක අඩුයි. කෙලෙස් නැත්තම් සම්පූර්ණයෙන්ම දුක ඇත්තෙම නැහැ. ඒ තමයි නිවන. එතකොට පේනවා එහෙමනම් පින්වත්නි අපිට නිවන් අවබෝධ කරන්ට බුදුහාඳුරෝ යම් මාර්ගයක් පෙන්වනවා නම් ඒ මාර්ගය තමයි ඒතේතේ උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. ආරෂ්ඨාංග මාර්ගය වෙන මාර්ගයක් නැහැ. අපිට නිවන් අවබෝධ කරගන්න තියෙන එකම මාර්ගය ඒකායන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ සියලුම ධර්ම උගන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට එන්ට. අන්න ඕකට තමයි පින්වත්නි උත්තරයක් නැත්තේ. අපි උත්තරේ මේ ඇත්තන්ට උගන්වනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයට එන්න. මේ සම්මාදිට්ඨියට එන්නේ කොට එහෙම එන්න බෑ. වචනයක් කියුවට. එහෙම එන්න බෑ. ඒකට එන්න ක්‍රමයක් තියෙනවා. මාර්ගයට එන්න. ඒ මාර්ගයට නැවිලා අපිට පින්වත්නි කවදාවත් මේ ශාසනයට ඇතුල් වෙන්න ක්‍රමයක් නැහැ. බාහිර කෙනෙක් හැටියට සම්මතයෙන් පිළිගත් සරණ ගිය කෙනෙක් හැටියට වාසය කරන විනා මේ ශාසනයට ඇතුල් වෙන්න ඕන නම් අපි හැම කෙනෙක්ම ආර්ය ප්‍රතිපදාවට එන්න ඕන. අර සුභද්‍ර කියන පරිබ්‍රාජකයා බුදුහාමුදුරුවෝ හම්බෙන්න අන්තිම මොහොතේ ඇවිල්ලා ඒ සුභද්‍රට වැදගත් දෙයක් දේශනා කරන බුදුහාමුදුරුවෝ. සුභද්‍ර මේ තමන් වහන්සේ උගන්වන ධර්ම විනය ශාසනය තුල පමණයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තිබෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ. ඒක තුල තමයි මේ ධර්ම විනය කියන එක තථාගතයන් වහන්සේ. එතකොට තථාගතයන් වහන්සේ යම් ධර්ම විනයක් උගන්වනවා නම් ඒ ධර්ම විනය තියෙන්නේ කොහෙද? ඒකෙන් පිට තියෙනවා නම් ඒක බුදුහාමුදුරු ගන්න ධර්ම විනය නෙවෙයි. එතකොට තව ධර්ම විනය තියෙනවනේ ඕන තරම්. එක එක ඉගැන්වීම් ඕන තරම් ඉදත් තිබුණා අදත් තියෙනවා තව තවත් ඇති වෙනවා. අපිට දැන් තියෙන ප්‍රශ්නේ මොකද? ආගම් අධිකම්. අපිට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අර චීනෙනුත් මහා ගොඩවල් ගෙනල්ලා අපිට කියනවා ගෙම්බෝ මේ පැත්තට තියන්නේ කියලා. අර පැත්තට තියන්නේ. කාසි මේක ඉස්සරහෙන් එනකොට තියන්නේ කියලා. ඉතින් ගෙම්බ හරව ඉන්න උපාසකම්මල. ගෙම්බ හරවල බලන මහත්ය අද හොඳින් ඉන්නවද කියලා. ගෙම්බ හැරෙව්වට මහත්ය හොඳින් ඉන්නේ නැහැ. ධර්ම ඉගෙන ගන්න. මේ ඔක්කොම කරන්නේ කවුද? පාරම්පරික කවුද? බෞද්ධයෝ. ලැජ්ජ වෙන්න ඕන මේ වගේ තැනක කොහොම කියනකොට. ශාසනයේ බුදුහාඳුරන්ට නිඳා වෙන විදියට වැඩ කරන්න එපා. පැවිද්දොත් ඉන්නවා විශාල පිරිසක් ওই පත්තරවල ගත්තාම පේන්නේ. ඔය පහුගිය දවසෙත් තිබුණේ. හැබැයි ඒව දැකලා සියලුම භික්ෂුන් වහන්සේලාට නිඳා කරන්නටත් එපා. සාරිපුත්ත හාමුදුරුවෝ දිහා බලාගෙන මේ ගමන යන්න ඕන. ඉතින් සංඝ රත්නයේට නිඳා කරනවා කියන්නේ උන්වහන්සේලාට දේශපාලන නායකව අයින් කරන්නට භික්ෂුන් වහන්සේලා උපවාස කරන්නට ලේසි. ඉතින් මේ අය කියලා දාණය දෙන්න ඒගොල්ලන්ට. නැත්තම් බඩගින්නේ මැරෙයි. ඒ ඔක්කොම ඉගෙන ගන්න. මං ඒව කියන්න නෙමෙයි ආවේ ඊට වඩා එහා යම කියනවා මං ඉදිරියේ. මගේ ජීවිත කාලේ කියන්ට ගියත් මං තේරුම් ගත්ත ධර්මයේ කෙලිවර ගන්නට බෑ. බුදු දහම කොහොමවත් කෙලිවර කරන්න බෑ. ඒ තරම් ධර්මස්කන්ධයක්. මහා සාගරයට පැනනවා වගේ. මිහිරි රසෙන් යුක්ත ධර්මස්කන්ධයක්.
බුදුහාමුදුර අපිට දේශනා සෑම සූත්‍රයක. ඒ මිහිරි ධර්මය අහන්ට අපිට ලැබිච්ච එක පින්වත්නි පුබ්බේත කත පුඤ්ඤතා අපි කරපු පෙර පිනක්. ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මය අහන්න. ඒ ධර්මය ටිකක් හරි අපිට පිළිපදින්න. ටිකක් හරි අපේ ජීවිතෙන් අර කෙලෙස් අයින් කරන්න. ඒ හැම එකකටම අපිට පුණ්‍ය ශක්තියක් බලපවත්වනවා. ඒ පින නැති කරගන්න එපා. ඉමාහාන භාගියා සංඥා යථා භූතං නප්පජානාති. සමහර අය පිරිහව ගන්නවා. බුදුහාමුදුරෝ දේශනා කරා. පිරිහව ගන්න එපා. මේ කාල විපත්ති ඇති වෙනකොට නානාවිද භික්ෂුන් වහන්සේලා ඇති වෙන ওই විදිහේ දේවල් කරන. ඒව නිසා හිත කලකිර ගන්න එපා. සාරිපුත්ත හාමුදුරුවෝ දිහා බලාගෙන මේ ගමන යන්න ඕන. බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන මේ ගමන යන්න ඕන. ලජ්ජී භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙත් පහළ වුණා. ඒකට කලකිරෙන්න එපා. අපිට පිරිසුදු ශාසනයක් තාම තියෙනවා. හොඳ භික්ෂුන් වහන්සේලා මේ රටේ තාම ඉන්නවා. ධර්මය තිබෙනවා. ශාසන ප්‍රතිපත්ති වලට ගරු කරන හොඳ ගිහි පිරිසක් මේ රටේ ඉන්නවා. අපි හැමෝටම නෙවෙයි දුස්කන සෑහෙන ඥානවන්ත ගුණවන්ත පිරිසක් තාමත් මේ රටේ හැම පළාතකම ඉන්නවා. මේ මහනුවරත් ඉන්නවා. හැම පළාතකම ඉන්නවා. ඒ පිරිස වෙනුවෙන් 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන අර ජනමාධ්‍යෙන් ওই සුළු වෙලාවක් බණ කියලා මේක බේරන්න බෑ කියන අදහසින් අපිට තරුණ පිරිස ආරාධනා කළා ස්වාමීන් වහන්සේ මේ එක එක පළාතට ගිහිල්ලා ටික හරි ඉතින් අපේ ජීවිත කාලයේම සම්පූර්ණයෙන්ම අපි ගත කරන්නට අදිෂ්ඨාන කළා. නොයෙකුත් ප්‍රදේශවලට ගිහිල්ලා ඒ ඇත්තු අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න, දේශනා පවත්වන්නට, නිවරදිව බුදුහාමුදුරුවෝ උගන්වපු භාවනා ක්‍රම ටික හරි පුහුණු කරන්නට ඕනේ කියන අදහස. ඒක මොකක්ද බලාපොරොත්තුෙන් කරන දෙයක් නෙවෙයි. ඒ නිසා මේ පිරිස ඒ මූලික කාරණා ටික අමතක කරන්නේ නැතුව ඉස්සරහට මේ දේශනාවලට සම්බන්ධ වෙන්න බලන්න ඕන. අපිට ඉඩ තියෙන ප්‍රමාණය අනුව අපි භාවනා ටිකක් මේ ඇත්තන්ට පුරුදු කරනවා. ඒ ගොඩාක් වෙලා භාවනා කරන්න වෙලාවක් නැහැ. ඒකට බණ කියන්න වෙලාවක් නැති ඒවා. ටිකක් භාවනා කරන විදිය කියලා දුන්නාම ඒවා ගෙදරවල ගිහිල්ලා තමන් පුහුණු වෙලා ඒ භාවනා කරලා තමන්ගේ කටයුතු දියුණු කරගන්නට අදිෂ්ඨාන කරගන්න. එතකොට පේනවා එහෙමනම් කොයිම වෙලාවකවත් හිතන්න එපා තමන් දුක් විඳිනවා නම් තමන්ගේ ජීවිතේ ගලව ගන්න මොකක් හරි අදෘශ්‍යමාන හරි බලවේගයක් තියෙනවා කියලා. එහෙම එකක් නැහැ අපේ බුදුහාමුදුරුවෝ. එහෙනම් එකම බලවේගය මොකද්ද? තමාමයි. එකම බලවේගය තමාමයි. ඒ බලවේගය අවදි කරන්න. වචනේ අවදි කරන්න. සිතුම් පැතුම් අවදි කරන්න. ක්‍රියාවෙන් අවදි වෙන්න. අවදි වෙලා රාග, ద్వේෂ, මෝහ කියන මේ නිබ්බාන කියන්නේ බාන කියන්නේ බැම්ම. බාන කියලා අර දෙන්නේ බැඳගෙන යන එකටත් තියෙනවා. බාන කියලා කියන්නේ ශබ්දකෝෂෙත් තියෙනවා. බාන කියන්නේ බැම්ම. ගැටය. මොකද්ද බැම්ම? මේ රාග, දේශ, මෝහ කියන බැම්ම. ඒ බැම්ම ලියන්න ඕන. ඒ බැම්ම ලේසියෙන් ලියන්න බෑ. ඒක ලියන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි මේ දේශනාවලදී කියන්නේ. ඇයි? අපි බොහෝ කාලයක් පුරුදු කරේ ඕක. දැන් මේ ජීවිතෙත් වැඩි කාලයක් පුරුදු කරන්නේ ඕකනේ දැනට. ඉතින් මේ ජීවිතෙත් වැඩියෙන් පුරුදු කරන්නේ ඔය රාග, දේශ, මෝහ නම් මීට පෙර භවවලත් වැඩියෙන් පුරුදු කරලා තියෙන්නේ ඒකමනේ. එතකොට පේනවා දීර්ඝ කාලයක් පුරුදු කරපු පුරුදු තුනක් තමයි රාග, දේශ,
මෝහය. ඒක පුරුදු කරන්න තමයි මේ ආයතන ඔක්කොම අපි පාවිච්චි කරලා තියෙන්නේ බොහොම සංසාරේ. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා අපි වැඩි කාලයක් පුරුදු කරපු නිසා ආකස්මිකව බොහොම පහසුවෙන් මේ ආයතන පාවිච්චි වෙනව හැමතිස්සෙම අර ධර්මතා පුරුදු කරන්න. ඉතින් එහෙමනම් බොහෝ කාලයක් පුරුදු කරපු පුරුදු නවත්තන්ට කොච්චර වීරියක් වුණා ගන්නවද? ලොකු වීරියක් වුණා. දැන් ඉස්සෙල්ලම පටන් ගන්නකොට භාවනා හරි ඩිංගක් කරන්න අනේ බෑ ඇඟපත රිදෙනවා වාඩි වෙලා ඉන්න බෑ කියලා අර තමන් අකර්මණ්‍ය කරනවා. බණක් අහන්න ඕන පොතක් කියවන්න ඕන කියලා හිතච්ච හැටියත් අර මනස එහෙම වෙනවා. හැබැයි ටෙලිවිෂන් එක බලාගෙන ඉන්නේ. අර සංවාද කියලා අලුත් જાතියක් තියෙන හැම channel එකේ. කට ඇරගෙන හරි උගත්තුනේ අහගෙන ඉන්නවා සියර. මේක පුරව ගන්න. ඇයි? එහෙම තමයි පුරුදු කරලා තියෙන්නේ බොහෝ කාලයක්. පුරුදු කරපු දේවල් කරන්ට ලේසි. එහෙනම් පින්වත්නි මේ අනිත් පැත්තට පටිසෝතගාමි මාර්ගය ගන්න එක. ඒ කියන්නේ මේ ආයතන අනිත් පැත්තට දියුණු කරන එක. හොඳට බලන්න, හොඳට අහන්න, හොඳට හිතන්න පුරුදු කරන එක ටිකක් අමාරුයි. හැබැයි අමාරුයි කියලා කරන්න බැරි කමක් නැහැ. කරන්න පුළුවන් නිසි මාර්ගය, නිසි ක්‍රමය පෙන්වුවාම හැම කෙනෙකුට පින්වත්නි මේක කරගෙන යන්න පුළුවන්. එතකොට පේනවා බණ මඟ වෙනවත් භාවනා මාර්ගයේ වෙනවත් අපේ බුදුහාමුදුරුවෝ කලේ නෑ. උන්වහන්සේගේ දේශනා මාර්ගය තුල භාවනා මාර්ගය විදර්ශනා මාර්ගයක් තිබුණා. ඒ නිසා උන්වහන්සේ ධර්ම දේශනා කරනකොට බොහෝම පිරිසක් සුතවා අරිය ශාවකා අහලා මේ ධර්ම ශ්‍රවණය කළා ආර්ය ශ්‍රාවකයන් බවට පත් වුණා. අසුතවා පුතුජනා ඒ බුදුහාමුදුරන්ගේ ධර්මය නොයසන තාක් කල්ම අපි පුතුජනයන් හැටියට අපිට වාසය කරන්නට වෙනවා. දුක් විඳින පිරිසක් බවට වාසය කරන්නට වෙනවා. ඒ නිසා පින්වත්නි බුදුහාමුදුරන්ගේ ශ්‍රී සද්ධර්මය මේ පුංචි කාලය තුලදී මේ පුංචි ආයුෂ ප්‍රමාණයේදී උන්වහන්සේගේ ශ්‍රද්ධර්මය තරම් අමෘතයක් ජීවිතේ වෙනස් කරන්න පුළුවන් දෙයක් වෙනත් නැහැ. ඒ නිසා ඒකට අදිෂ්ඨාන පූර්වකව මේ ධර්මය සොයා ගන්න ඕන. ධර්මයේ තේරුම් ගන්න ඕන. ධර්මයේ පුහුණු වෙන්න ඕන. ඊළඟට තව ගැටලුවක් තියෙනවා. අපිට වැඩ නැහැ. වැඩ තියෙනවා හාමුදුරනේ ඕක කරන්න බෑ කියන එක. දැන් ඒ කීප අදහස ගැන මේ අය මොකද්ද හිතන්නේ? අපේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ දිහා බලනකොට කොයිම වෙලාවකවත් වැඩ නවත්තලා මේ ධහමට එන්නේ කියන තැන් තියෙන්නේ බොහොම කමඨහන් දීලා භික්ෂුන් වහන්සේලා යවපු තැන් තියෙන්නේ බොහොම වැඩිද අඩුද? අඩුයි. උන්වහන්සේ නම් ධහම පෙන්වන්නේ කොතනද? මේ ජීවත් වෙන තැන. රස්සාව කරන තැන, කුඹුර කරන තැන, රෙදි හොදන තැන, කන තැන, බොන තැන, ගමන් කරන තැන, කෙනෙක් එක්ක කතා කරන තැන, මේ හැම තැනකම කොහොමද මේ ධර්මයේ පුහුණු වෙන්නේ? මේ ධර්මයේ හැමතිස්සෙම පුහුණු වෙන්නේ කොහොමද? අන්න ඒක තමයි ඊටාම ලස්සන මේ බුදුහාමුදුරන්ගේ දහම තුල තියෙන. අපි හිතාගෙන ඉන්නවා දරුවන්ගේ වැඩක් කරලි වෙලා, ගෙවල් දොරවලුත් වැඩ කරලා සේරම ඉවර වෙලා, ඔක්කොම වැඩ ඉවර වුණාට පස්සේ දැන් නිවන් දකින්න වැඩ ගන්න. ওই බුද්ධ ආගම තමයි ඔළුවට දාලා තියෙන්නේ. ඉතින් ඔහොම කවදද අපේ ජීවිතේ එන්නේ කවද? වැඩ ඉවර වෙච්ච දවස්. එහෙම දවසක් නම් මං හිතන්නේ නැහැ. බැංකු ලෝන් අරගෙන ගෙවල් හදනවා. දරුවන්ගේ වැඩ ඉවර නැහැ. මනමාලියෝ හොයනවා. ඒගොල්ලන්ට ගෙවල් හදනවා. ඊළඟට ඒ දරුවොත් අරගෙන ලදරු පාසල් වල යනවා. ඕක ඉවර වෙන්නේ කවදද? ඕක ඉවර වෙන්නේ නැහැ.
ඉවර වෙනවා නම් ඒක තමයි නිවන. ඉතින් මේ අයම කියනෝනේ අනේ මට නිවනක් නැහැ කියලා. ඒ කියන්නේ ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා මේ බුදුහාඳුරෝ දේශනා කරන පැහැදිලි ක්‍රමය තමයි අපි වැඩ කරන මේ වැඩ නවත්තලා නෙවෙයි වැඩ වරලා නෙවෙයි වැඩ කරන තැනම කොහොමද මේ ධර්මයේ පුහුණු වෙන්නේ. ඒක තමයි ඊටම වැදගත්. එතකොට අපිට අපහසුයක් නැහැ. එතකොට මේ විශේෂ කාලයක් මේකට යොමු කරගන්න උවමනා කරන්නේ නැහැ. අර වාහනේ පදවමින් මේ ධර්මය තේරුම් ගන්න. ධර්මයට පොඩ්ඩක් හරි විරුද්ධව කියොත් මොකද වෙන්නේ? ඉතින් පාරේ වාහනේ එළවන අය මේ අය දන්නෝනේ මොකද කරගන්නේ කියලා. ධර්මයේ නැති වුණා මහා ගැටලු ගොඩක් ඇති. ඊළඟට කතා කරන්න ගියාම ධර්මයේ නැතුණාම ඇති වෙන ගැටලු මොනවද? මට අරයා මෙහෙම වචනයක් කිව්වා. මේ විදියට යා කියලා තියෙනවා. අර වචන ගැන කතා කරන්නේ. එදා සෙනග මැද්දේ මට මෙහෙම කිව්වා කියලා කියනවා. ධර්මයේ නැතුණාම ප්‍රශ්නේ තියෙනවා. ඊළඟට තමන්ගේ කාර්යාලේ වැඩ කරනකොට ගැටලු ඇයි? ධර්මයේ නැහැ. කෑම කන්න ගියාම ධර්මයේ නැතුණාම මොකද වෙන්නේ? පටන් ගත්ත වෙලේ ඉඳලා අර සිංහයට මස් කෑල්ලක් හම්බ වෙච්ච වෙලාව වගේ ගොරෝ තමයි කෑම කන්නේ. හැමදාම එක්ක මේව කන්න බෑ කියලා ගොරවනවා. එහෙම නැත්නම් මේව රහ නැහැ කියලා ගොරවනවා. එහෙම නැත්නම් මේව හීතලේ කියලා ගොරවනවා. ඒ මොනම ගැරවි එකක් ගන්න නැත්නම් එක්ක කරපුංච නටුවක් හරි මාළු කටුවක් හරි උගුරේ හිර කරගන්න. ඊට පස්සේ වතුර ටික ගෙනත් දෙන්නේ නැහැ කියලා වතුර ටිකක් තිබ්බේ නැහැ කියලා ආයි ගොරවන. කැම තිබ්බා. මේ ඔක්කොම මොනවද? ධර්මයේ නෑ. ඔය ඔක්කොම තීරම ටික කරලා මාසෙකට වතාවක් ටික පිරිසක් පන්සලට ඇවිල්ලා අන්න එදාට මේ ධර්මයේ කරන්නේ කියලා හදනවා. එදාටත් ඉතින් වැඩි දෙනෙක් කරන්නේ පින්වීමයි ඇකිලීමයි. වැඩි දෙනෙක් කරන්නේ. උදේට පුම්බ ගන්නවා. හොඳට වැඩියෙන් ටිකක් අරගෙන ඉතින් ආයෙ 10 11 වෙනකොට ආයෙත් මොනවා හරි කොත්තමල්ලි හරි තේ වතුර හරි. ඊට පස්සේ ආපහු දවල්ට හොඳට පුම්බ ගන්නවා. ඊට පස්සේ පැදුරක් දාගෙන කොටකට යනවා. හුඟක් පාන්සලවල තියෙනවා. ඉතින් මම මේ දවස්වල කරන්නේ පිම්බීම ඇකිලිම. පුදුම හිතේ දිනුවක් තියෙන. පුංචි වචනයක් එහාට මෙහාට වෙන්න බෑ. හිතේ දිනුව ඒ තරම් උසස්. පොඩි වචනයක් එහාට මෙහාට වුණොත් ඉතින් කියන්න ඕන හැම දෙයක්ම කියලා ඉවර කරනවා. ඉතින් ඇයි මේ අපේ ජීවිතේ ගින තියාගෙන අපේ ශාස්ත්‍රය කවුද? අපි මේ කටින්ම බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. ධම්මං සරණං සංඝං සරණං. එහෙම කියන්නේ මේ ඔක්කොම කරන්නේ. ඉතින් අපේ ජීවිතේ පින්වත්නි වෙනස් වෙන්න ඕන. වෙනස් කරනෝ ආවොත් දිගට වෙනස් කරනෝ. වෙනස් කරන්න පුළුවන් මම නෙමෙයි. බුදුහාමුදුරුවෝ. මට වෙනස් කරන්න බෑ. මම බුදුහාඳුර නෙවෙයිනේ. බුදුහාඳුරන්ගේ ධර්මයේ කියලා මේ අය වෙනස් කරනවා. දිගට එන්න. අදිෂ්ඨානෙන් එන්න. අභිමානෙන් එන්න. ඇවිල්ලා තමන්ගේ ජීවිතේ ගලව ගන්නට වෙන කෙනෙක් නෑ. අපි වෙන කෙනෙක් ගලව ගන්නට නැත්තම් තමනුත් මේක මග ඇරියොත් මොකද වෙන්නේ? අර පුංචි දරුවන්ගේ අතින් කැඩිච්ච සරුන් ගෝලයක් වගේ ඔහේ පහ වෙලා සතර පහට හරි වීසි වෙලා යයි. කිසිම වගකීමක් නැතුව. වගකීමක් ගන්න පුළුවන් තැනට ඇවිල්ලා වගකීමක් ගත්තේ නැති එක මොන තරම් අවාසනාවන්ත දෙයක්ද කියලා කල්පනා කරන්න. අර දැන් බල්ලෙක් බලලෙකුණු වගකීම ගන්න බෑ කියලා කිව්වනේ. දැන් වගකීමක් ගන්න පුළුවන් තැනට ඇවිල්ලා වගකීමක් ගත්තේ නැතුත් මොකද වෙන්නේ? අපේ ජීවිතේ පින්වත්නි අපිට තා අවස්ථාවක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා භාවනාවෙන්ම හිත දියුණු නුණා
කියලා සමහර දේවල් වලට සම්පූර්ණයෙන්ම ඉඩ දෙන්න එපා. ඔය කේන්ති, අමනාපය, තරහව, මසුරුකම පාලනය කරන්න ටික ටික ඒව තරවටු කරලා පාලනය කරන්න. භාවනාවම ඕමනා නැහැ ඒව සමහර දේවල් පාලනය කරන්න. බුදුහාමුදුරුවෝ අර සබ්බාව සූත්‍රයේ දේශනා කළේ තියෙන්නේ භාවනාවෙම නෙවෙයි හැමදේම පාලනය කරන්න. ඒව පාලනය කරන්නට පුළුවන්. එහෙනම් මිනිස්සෙකුට තියෙන ලොකුම ලොකු වගකීම මොකද්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ආයතනයන් පිළිබඳ තමාට වගකීමක් ගන්න පුළුවන් නම් ඊට වඩා උසස් වගකීමක් බුද්ධ ආගමේ පෙන්නලා නැහැ. ඒක තමයි උසස්ම ශ්‍රේෂ්ඨම උතුම්ම වගකීම. ඇයි ලෝකේ කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ මේ සලායතනෙට. මේ ආයතන 6ට තමයි වෙන වෙනමත් මේවට ලෝකේ කියලා කියන චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා මේ ඇහැ නැමැති ලෝකේ කියලා කියනවා. සද්දන් ලෝකේ පිය සද්දං ඒවට වෙන වෙනම ලෝකේ කියලා කියනවා. පොදුවේ බුදුහාමුදුරෝ මේ සලායතනයට ලෝකේ කියලා දේශනා කළා. අපි මේ ලෝකේට යටත්ද එහෙම නැත්නම් යටත් නැද්ද? මේ ලෝකේට අපි යටත්. මේ සලායතනයට අපි ඒ නිසා තමයි අපි නැවත නැවත උපදින්නේ. නිවන් අවබෝධ කරනවා කියලා කියන්නේ මේ ලෝකේට යටත් වෙලා තියෙන ගතිය. එතකොට කියනවා අග්ගෝහමස්මි ලෝකස්ස. මේ ලෝකේට යටත් නැහැ. මේ සලායතන ලෝකේට මේක නිසා මිරිකෙන්නේ නැහැ. මේක නිසා පොඩි වෙන්නේ නැහැ. මේක නිසා බය වෙන්නේ නැහැ. මේක නිසා දුක් වෙන්නේ නැහැ. මේ ඇහැ නැමැති ලෝකේ, කන නැමැති ලෝකය මේ ලෝකේ යටත් නැහැ. මේ ලෝකේට ශ්‍රේෂ්ඨයි. අග්ගෝහමස්මි ලෝකස්ස. පොළොවට නෙමෙයි. පොළොවට ලෝකස්ස නෙමෙයි. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස. ජෙට්ටෝ කියන්නේ දෙටු වැඩුමහල්. දැන් අපි ලදරුව වගේ මේ ආයතන ඇහැ ළඟ අඬා වැටෙනවා. කන ළඟ අඬා වැටෙනවා. මේ රූපේ ඉල්ලලා, ශබ්ද ඉල්ලලා, ගඳ ඉල්ලලා, රස ඉල්ලලා, ස්පර්ශේ ඉල්ලලා බඩ ගහනවා. අපි ජෙට්ටෝ නෙමෙයි. බුදුහාමුදුරෝ ජෙට්ටෝ හමස්මි ලෝකස්ස. උන්වහන්සේ වැඩුමහල්. සෙට්ටෝ හමස්මි ලෝකස්ස. ශ්‍රේෂ්ඨයි. කනිෂ්ඨ නැහැ. අයමන්තිමා ජාති නත්ති දානි. ඒ නිසාම මහණෙනි මගේ නැවත ඉපැද්මක් ඉපදීමක් නැහැ. අපි මේකට තාම ලදුරෝ නිසා, අපි මේකේ බඩ ගන්න නිසා, අපි මේවට යටත් වෙලා ඉන්න නිසා අපි නැවත නැවත ජාතිය ලබා ගන්න. මොකද්ද ලබා ගන්නෙ? ජාතිය. මොකද්ද ජාතිය? උත්පත්තිය. මොකද්ද මේ උත්පත්ති ජාතිය කියලා බුදුහාමුදුරුවෝ ධර්මයේදී පෙන්නන්නේ. අන්න සතිපට්ඨාන සූත්‍රයේ පෙන්නනවා. මොකද්ද ජාතිය කියලා? එත්තේසා තණ්හා uppajjamana uppajjati. uppajjamana uppajjati. uppajjamana ඇහිම් බලලා යම් තණ්හාවක් හටගත්තද? uppajjamana තණ්හාවක් හටගත්තද? uppajjati ඒ නිසාම හටගත්තා. මොකද්ද? සංකිට්ඨේන පංච උපාදාන. එහෙනම් ජාතිය කියලා කිව්වේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. වෙන මේ මාස් කොට නෙමෙයි. මව කුසෙන් කතාවක් නෙමෙයි මේ කිව්වේ. එහෙනම් මේ අරමුණත් එක්ක අපි හැමතිස්සෙම උපදිනෝ මැරෙනවා. උපදින්නේ මැරෙන්නේ මොනවද? කෙලෙස්. එහෙමනම් මේ උත්පත්තිය මරණය ලබා දෙන මේ කෙලෙස් නැති කළොත් අන්න ඒ අවස්ථාවේදී පින්වත්නි අර
මේ ජාතිය නැති කළා වෙනෝ දුක නැති කළා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනෝ අර දේශනාවේදී මොකද්ද? තමන් වහන්සේ මේ ජාතිය නැති කළා. තමන් වහන්සේ පිරිණිවීමටපත් වුණා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසීති. දැන් මේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් ගිහිල්ලා අනිත් අයට පිරිනිවීම පිණිස ධර්ම දේශනා කරනවා. එහෙමයි සූත්‍රයේ තියෙන්නේ. බණ කියලි වෙලා පිරිනිවන් ගියේ නැහැ. උන්වහන්සේ පිරිනිවන් ගිහිල්ලා පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසීති. අපේ පිරිනිවීම පිණිස බණ කියනවා. අපේ කෙලෙස් නැති කර ගැනීම පිණිස බණ කියනවා. ධර්මයේ දේශනා කරනවා. එතකොට පේනවා අපි උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන අපි පොඩි දරුවන් වගේ අපි මේ සලායතනය ළඟදී බඩ ගන්නවා. වැඳ වැටිලා ඉන්නවා. මේ ඔක්කොම වැඳ වැටීම බඩ ගාගෙන සෙම පෙරාගෙන මේ 6-4 තේරුම් ගන්නට බැරි කෙනෙක් හැටියට පින්වත්නි මේ සලායතන ළඟ තමයි මුළු මේ ලෝකයේ මුළු විශ්වයේම යම් ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් ඒ ඇති වෙච්ච ගැටලුව තමයි මේ සලායතනය පිනවන්ට රසකරන්ට අනිත් එක්කෙන පරද්දන්ට යන මග මාර්ගයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ඔක්කොම තියෙන්නේ. එනිසා සිද්ධාර්ථ බුදුහාමුදුරුවෝ මේක දැක්කා. දැකලා උන්වහන්සේ දේශනා කරනවා මිනිස්සෙකුට ගන්ට තියෙන ලොකුම වගකීම මේ සලායතනය පිළිබඳ වගකීම. ඒකට මේක කවුරුවත් ඇවිල්ලා අත ගහලා මේ වගකීම ගන්නෙ නෑ. තමන්ගේ ඇහැ කන නාසය දිව ශරීරය සම්බන්ධ. ඒ වගකීම ගන්නෙ තමයි. ඒ වගකීම ගත්ත මොහොතේ ඉඳලම පින්වත්නි මේ ඉන්ද්‍රිය සංසුන් වෙනවා. දමණය වෙනවා. අරමුණු තේරුම් ගන්නවා. අපිට හොඳින් තේරුම් අරගෙන මේ දෛනික ජීවිතේ පුරාම හැම වැඩක්ම පහසුවෙන් කරන්නට අවස්ථාව ලැබෙනවා. හරි තැනින් අපි මේ ධර්මය බැලුවොත්. හරි තැන ඉඳලා පටන් ගත්තොත්. ඒ හරි තැන ඉඳලා පටන් ගත්ත හැටි හැම ක්‍රියාවක්ම ක්‍රමානුකූල වෙනවා. නමුත් අපි හැමතිස්සෙම බලන්නේ gedara ඉන්නකොට අරයත් එක්ක ඉන්න බෑ, මෙයත් එක්ක ඉන්න බෑ, ළමයි එක්ක ඉන්න බෑ, භාර්යාවක් එක්ක ඉන්න බෑ, නෝන එක්ක ඉන්න බෑ කියලා මේ එක එක්කෙනත් එක්ක ඉන්න බැරි කතාවක් කියන්නේ. කාත් එක්කවත් ඉන්න එපා. ඒගොල්ලන්ට ඉන්න දෙන්න නිකන්. Taman ඉන්න. රාජකාරී කරන්න ගිහිල්ලා කියන අර මිනිහත් එක්ක වැඩ කරන්න බෑ, මේ මිනිහත් එක්ක වැඩ කාත් එක්කවත් වැඩ කරන්න එපා. Taman වැඩ කරන්න. මේ ඇයි මුළු ජීවිත කාලෙම අපිට ඉන්න බෑ කාත් එක්කවත්. ඒ ඇයි? මේ කාත් එක්කවත් ඉන්න බැරි කම නෙමෙයි තියෙන්නේ. තමා තේරුම් අරගෙන නැහැ. තමා තේරුම් ගත්තේ නැති නිසා පින්වත්නි කිසි කෙනෙක් එක්ක ජීවත් වෙන්න බෑ. තමා තේරුම් ගන්න නැතුව මේ ඔක්කොම Taman එක්ක ඉන්න පුළුවන්ද කියලා බලනවා. ඔක්කොම ඇලිලා බලනවා. ඇලිලා ඉන්න පුළුවන්ද කියලා. Taman කියන බොරු අහගෙන ඉන්න කෙනෙක්ද කියලා බලනවා. Taman කතා කරන ඕපදූප අහගෙන ඉන්න පුළුවන්. එයා බොහොම හොඳයි කියලා කියනවා. වාචාලයක් වගේ බහුබාණී විදියට කතා කරන කතා. Taman කියන ඒවා අහගෙන ඉන්න කැමති නැත්තම් අනේ මේ වාචාල මනුස්සයත් එක්ක ඉන්න බෑ කියලා අයින් වෙනකොට අපු අරයත් එක්ක ඉන්න බෑ. අරය හරි අමුතු එක්කනේ. මොන පටන් ගන්න. එහෙමනම් පින්වත්නි බුදු දහම කියලා කියන්නේ අනුන් තේරුම් ගැනීම නෙමෙයි. Taman තේරුම් ගන්නේ නැතුව ලෝකේ මොනම දෙයක්වත් තේරුම් ගන්න පුළුවන් කියලා අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒ නිසා අද පටන් උත්සාහ කරන්න මම කවුද? මම මොකද්ද කරන්නේ?
මම මිනිස්සෙක් හැටියට මේ යන ගමන හරිද? මට දැන් මොකද වෙලා තියෙන්නේ? මම ආගමේ නාමයෙන් මොනවද කරන්නේ? මම රස්සාවක් කරනවා කියලා මොනවද කරන්නේ? මම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට මොනවද කරන්නේ? Taman ගැන බලන්න. මේක ගිහිය විතරක් නේ හාමුදුරුවොත් කරන්න ඕන. හාමුදුරුවොත් බලන්න ඕන. හාමුදුරුවන්ගෙත් අර ජන්මය හැමතිස්සෙම සිහි කරන්න ඕන. ජන්මය අමතක කළා මේ ගමන යන්න බෑ. ජන්මය මොකද්ද? මම බුද්ධ පුත්‍රයෙක්, මම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක් කියන ජන්මය අමතක කරලා යන්න බෑ කියලා කියනෝ නේද කතාව? මේ අය ජන්මය අමතක කරන්න එපා. මේ අයගේ ජන්මය මොකද්ද? මිනිස්සෙක් හැටියට ඉපදුනා කියන එක. ඒ ජන්මය අමතක කරන්න එපා. මනුස්ස ජීවිතය වැරදි විදියට පාවිච්චි කරන්න එපා. ඒ වැරදි විදියට පාවිච්චි කිරීම තමයි ජන්මය අමතක කරනවා කියන්නේ. මේ ජන්මය අමතක කරන කෙනෙකුට පින්වත්නි උත්තරී මනුස්ස ධර්ම කියන ඒවා අවබෝධ කරගන්න බෑ. ඒ ජන්මය අමතක කරා කියලා කියන්නේ මොකද්ද? මනුස්ස ධර්ම අමතක කරා කියන එකයි. මනුස්ස ධර්ම අමතක කර කෙනෙකුට පින්වත්නි ඊට එහා ගමනක් යන්න පුළුවන්ද? ඊට එහා ගමනක් ගැන අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ උත්තරී මනුස්ස ධර්ම. මොනවද ඒ උත්තරී මනුස්ස ධර්ම? සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත්. ඒව හොයන්න පුළුවන්ද ජන්මය අමතක කරපු එක්කනට? ජන්මය අමතක කරපු එක්කනට ඒව හොයන්න බෑ. ඒ නිසා මනුස්ස ජාතිය, මිනිස්යා, මනුස්ස ධර්ම අපේ බුදුහාඳුරෝ මිනිස්යා කියන එක්කෙනා අනිත් පැත්තෙන් තෝරලා දුන්නේ අර ජීව විද්‍යාත්මක පදනමකින් නෙමෙයි මනුස්ස ධර්ම විග්‍රහ කළා. ඒ මනුස්ස ධර්ම යම් තැනක පවතිනවද මහණෙනි මේ මිනිස්යාය. ඉතින් මනුස්ස ධර්ම යම් තැනක නැති වෙලා ගියොත් අපේ බුදුහාමුදුරු ගන්න පිළිවෙලේ මිනිස්සෙක් අපිට හොයාගන්න බැරි වෙනවා. එහෙම මිනිස්සෙක් හොයාගන්න බැරි නම් උත්තරී මනුස්ස ධර්ම වෙත ළඟා වෙන්න අර මනුස්ස රූකඩ වලට පුළුවන් කමක් ඒ නිසා ජන්මය අමතක කරගන්න නැතුව මනුස්ස රූකඩ වෙන්නේ නැතුව ප්‍රතිසන්දි වාසනාව හොඳින් ආරක්ෂා කරගෙන අපේ බුදුහාමුදුරුවෝ අපිට දුන්නු තැන අමතක කරන්නේ නැතුව අපේ ශාස්ත්‍රෝරයා තුල තිබෙනා වූ අභිමානවත් දේශනාව ඒ ශාස්ත්‍රෝරයාට නින්දාවක් වෙන විදියට ජීවිතේ ගොඩ ගන්න නැතුව බුද්ධ ශ්‍රාවකයෝ හැටියට මිත්‍යා මත මිත්‍යා දෘෂ්ටි තේරම අත්හැරලා වැරදි දේවල් අත්හැරලා මේ ශාන්ත සුන්දර පරම රමණීය වූ අති ගම්බීර වූ උදාර මිනිසෙක් විසින්ම අවබෝධ කළ යුතු මේ ධහමට එන්ට හැම කෙනෙක්ම අදිෂ්ඨාන කරගන්නේ කියලා මම කරුණාවෙන් මතක් කරනවා. ඉතින් අද බණක් කිව්වේ නෑනේ මේ අවවාද අනුශාසනාවක් මේකනේ. අද බණ කිව්වේ නෑ. ඉතින් අපිට ඊළඟ දවසේ තමයි බණ කියන්න වෙන්නේ. ඉතින් අපි ටික වෙලාවක් සුළු වෙලාවක් විනාඩි කීපයක් මෛත්‍රී භාවනා කරලා අපි මේ දේශනාව අවසන් කරනවා. මෛත්‍රී භාවනාවත් බොහෝම ලංකාවේ බොහොම වැඩියෙන් පාවිච්චි කරන හුඟක් රටවල් වල ඒකත් හරියට ඉගෙන ගන්නට බුදුහාමුදුරුවෝ කියපු විදියට පටන් ගන්නකොටම මනස බෙදා ගන්න හදන්න එපා. මේ සතුරයි මේ මිතුරයි කොහොම කවුද උගන්වන්නේ? කොහොම එක බුදුහාම කියලා නෑ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකද්ද? මේ ඉදිරි දිශාවට යම්කිසි කෙනෙක් මේ දිශාවේ සියලු සත්වයෝ මේ දිශාවේ කියලා මේ දිශාවන් අරමුණු කරගෙන ඒ සත්‍යයන්ට මෛත්‍රී කිරීමේ ක්‍රමයක් තමයි අපේ බුදුහාමුදුරුවෝ අපිට උගන්වලා තියෙන්නේ. ඒක ටිකක් එහාට ගියාම බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන වචනය මෙත්තා චේතෝ විමුක්ති. එහෙම නැත්නම් අපරිමාණ චේතෝ විමුක්ති. මාන සම්භාවයේ අපරිමාණ. මනස බෙදන්න නෙවෙයි කිව්වේ.
මාන සම්භාවේ අපරිමාණ. පටන් ගන්න එපා. දැන් පොඩි ළමයෙකුට උනත් උගන්වන්න පුළුවන්ද ඔක? පුතේ මෛත්‍රී කරන්න. සතුරන්ටයි මිතුරන්ටයි. පොඩි කාට තියෙන සතුරු කවුද? අර අම්මගේ සතුරන්ට ගැන කියන්නේ මේ. තාත්තගේ සතුරු ගැන කියන්නේ. ওই අම්මලාගේ තාත්තලාගේ හතුරු අහිංසක දරුවන්ට දාන්න එපා. ඕව බුදුහාඳුරු ගන්නලා නැහැ. ඒ නිසා මොන දේ කළත් මේ ශාසනයේ බුදුහාඳුරු ඉගැන්වුවයි කියලා හරියට තේරුමක් ඇතුව හැමදේම කරන්න. ඒකත් අවවාදයක්. බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා එක එක්කෙනා කියන ඒවා කරන්න යන්න එපා. කවුරු කිව්වත් කමන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ක්‍රමයක් නම්. ඒ නිසා බුදුහාමුදුරුවෝ පටන් ගන්නකොටම මේ ගෙදර ඉන්න කට්ටිය, එළියේ ඉන්න කට්ටිය හතුරු, මිතුරු ඔහොම කියලා නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ අර සංක දම කියලා සූත්‍රයක් තියෙනවා. අර අපි මෛත්‍රී භාවනා පටිගත කරලා තියෙන ඒකේ තියෙනවා. මේ සංක දම සූත්‍රේ බුදුහාමුදුරුවෝ හොඳට පෙන්නලා තියෙන ඒක ගැන විස්තරයක් අපි ඉදිරි දේශනාවේදී කරනවා. ඒක මහ විශිෂ්ට සූත්‍රයක්. ඒ සූත්‍රයේ මහ වැදගත් කාරණා කීපයක් තියෙනවා. ඉතින් ඒව තේරුම් ගන්නට මොන දේ කරන්නටත් පින්වත්නි මෛත්‍රී භාවනාවගේ භාවනා ක්‍රමයක් හරි විදියට සූත්‍රාස්ත්‍රයෙන් අපි කොහොමද කරන්නේ කියන එක තේරුම් ගන්න. ඒ නිසා මෛත්‍රී භාවනාව කරනකොට කෙනෙක් වාඩි වෙලා ඉන්න තැන ඉඳලා අර සම්මත දිශා නෙවෙයි. Taman වාඩි වෙලා ඉන්න තැන ඉඳලා Taman මේ පැත්තට වාඩි වෙලා ඉන්නවනම් මේ පැත්ත තමයි ඉදිරි පැත්ත. Tamanගේ දකුණු අත පැත්ත දකුණු දිශාව. Tamanගේ වම් අත පැත්ත වම් පැත්ත. පිටුපස ඉහළ පහළ. අර සම්මත දකුණ උතුර ගැන ඒව බලන්න එපා. එහෙම එකක් කියලා නෑ. Taman වාඩි වෙලා ඉන්න පිළිවෙල අනුව. ඒක බලලා ඒ භාවනාව දියුණු කරන්න. සුළු වෙලාවක් භාවනා කරන්න. මෛත්‍රී භාවනාව. මම අවෛරී වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා කෙලෙස් සිඳී බිය නැත්තෙක් වෙම්වා ශාන්ත සිත් නැත්තෙක් වෙම්වා ඉතිරි පසින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් සිඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා දකුණු පසින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් සිඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා පිටුපසින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් සිඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා වම් පසින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන
අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් සිඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා ඉහලින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් හිඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා පහලින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් සිඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා දස දෙසින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් සිඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා සියලු සත්ත්වයෝ අවෛරී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා කෙලෙස් සිඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා මේ මෛත්‍රී භාවනාව Tamanට කැමැති විදියකට මේ අනුව පුහුණු කරනවා. මේ කියන්නේ බුදුහාමුදුරුවෝ ගණන තමයි. මගේ ක්‍රමයක් නෙවෙයි. බලන්න අර සංගදම සූත්‍රය. ඒ විදිහට පුහුණු කරන්න. සති දෙක තුනක් පුහුණු කරනකොට පහසුවෙන් Tamanගේ හිත තැන්පත් කරන්න පුළුවන්. අපේ මනස බුදුහාමුදුරුවෝ දේශනා කරන සීමාවක තියෙන්නේ. පරිමාණං කියන වචනේ පාවිච්චි කරනවා. සීමාවක. ඒ සීමාව ඉක්මවන්න ඕන. අපරිමාණං මාන සම්භාවේ අපරිමාණං අප්පමාන චේතෝ විමුක්ති කියන වචනේ තමයි පාවිච්චි. විමුක්ති කියලා කිව්වේ අර ව්‍යාපාදය දුරින් දුරු කළා කියන එකයි විමුක්ත. විමුක්ත ඒකෙන් අයින් වුණා. විමුක්ත වුණා. විමුක්ත වෙලා අපරිමාණ මෙත්තා චේතෝ විමුක්තිය තහවුරු කළා කියන එකයි. ඉතින් යා මහා විශිෂ්ට කෙනෙක් බවට පත් වෙනවා වැඩි කාලයක් යන ඉස්සෙල්ලා මාස කීපයක් ඒ බුදුහාමුදුරුවෝ උගන්වන විදිහට මෛත්‍රී භාවනාව දියුණු කළා. ඒ කුඩා භාවනා හැම දෙයක්ම කියලා දෙන්නම් සූත්‍රයේ තියෙන විදිහට. ඒක කොහොමද කරගෙන යන්නේ? ඔක පොඩි දරුවන්ටත් උගන්වන්නේ නැහැ. එතන සතුරුව මුතුරුව කියලා කාගවත් ලේබල් ගහලා නැහැ. ලේබල් ගන්න යනවා. ලේබල් කරන්න යනවා. උජ්ජලව ලේබල් කරන්නේ. සතුරෝ කියලා ලේබල් කරනවා නම් අපි ළඟම තියෙන ව්‍යාපාදය තමයි සතුරා. අන්න එයා ලේබල් කරන්නේ. ඒකට කමක්. පිටින් අය ලේබල් කරන්නේ. සියලු දෙනාම කියන්ට
කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච සක්කෝ ජූච සූජූච සුවචෝ චස්ස සන්තුස්සකෝච සුභරෝච අප්පගිච්ඡෝච සල්ලෞක උත්ති සන්ත්‍රින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු නච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදේයං සුඛිනෝ වාකේමිනෝ හොන්තු භවන්තු සුඛිතත්තායේ කේචිපාන භූතත්ති තසාවා තාවරාවා අනවශේෂා දීගා මජ්ජිමාරස්සකානුකතූලා දිට්ඨාවා ඒව අද්දිට්ඨා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරූපරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡය මාථායතා ආයුසා ඒක පුත්ත මනුරක්කේ වම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරි මිත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝ වා සයානෝ ආයාවතස්ස සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමා වූ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන කාමේසු විනය්‍යගේදං නයිජාතු ගබ්බසෙයං පුනරේති ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනු චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං සුඛිතා හොන්තු ඥාතයෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච සෝකප්පත්තා ච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝතු යාව නිබ්බානපත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා සබ්බ දුක්ඛා පමුංචතු සාදු සාදු සාදු. ඕම වැඩ ගන්නට අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු